හරි. මේ පේපර් එකේ ප්‍රශ්න 10ක් සාකච්ඡා කරලා ඉවරලා ඔයගලන්ට මම හෝම්වර්ක් එකක් දුන්නා. ඒ හෝම්වර්ක් එකෙන් අද පාඩම පටන් ගමු. හරි. අපි එහෙනම් තවත් වෙලා ගන්න නැතුව අපේ පේපර් එකට යමු. හරි. අපි ගිය සතියේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 10 සාකච්ඡා කරා. අද අපි 11 ඉඳන් 20 වෙනකල් සාකච්ඡා කිරීම කරමු. බලන්න මේකේ 11 වෙනි ප්‍රශ්නේ. ව්‍යාපාර සංවිධාන වර්ග කර හැකි ප්‍රධාන නිර්ණායක තුන. ව්‍යාපාර සංවිධාන කිව්වහම ඔයගොල්ලෝ දන්නවා අපි ජීවත් වෙන සමාජයේ නොයෙකුත් ආකාරයේ ව්‍යාපාර සංවිධාන වර්ග අපිට හම්බ වෙනවා. ඒක පුද්ගල ව්‍යාපාර, පෞල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමූපකාර, සමිති, ඊට පස්සේ රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සමාගම්, රාජ්‍ය සංස්ථා, මේ විදිහට අපිට ව්‍යාපාර සංවිධාන හම්බ වෙනවා. මේ ව්‍යාපාර සංවිධාන අපිට පුළුවන් අයිති අනුව වර්ග කරන්න. පුද්ගලික අංශයට අයත්, රාජ්‍ය අංශයට අයත්. ඒ කියන්නේ අයිතිය කියන එක හරිය. ඊට පස්සේ අරමුණ අනුව වර්ග කරන්න පුළුවන්. ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාර, ලාභ අරමුණු කරගත්ත නැති ව්‍යාපාර කියලා. ඊට පස්සේ ආය අපිට පරිමාණය අනුව වර්ග කරන්න පුළුවන්. ඒ අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරන්න පුළුවන්. නිර්ණායක නැත්නම් ප්‍රධාන ආකාර තුනයි තියෙන්නේ. එකක් තමයි අයිතිය, අරමුණ, පරිමාණය. උත්තරය අංක 4. පුද්ගලික අංශයට අයත් රාජ්‍ය අනුග්‍රහය ලබන ව්‍යාපාර සංවිධාන වර්ගයකි. පුද්ගලික අංශයට අයිති රාජ්‍ය අනුග්‍රහය ලබන සමූපකාර සමිති. ඒක නිසා ගොඩක් අය හිතන් ඉන්නවා සමූපකාර කියන එක රාජ්‍යයට අයිති කියලා. මේ නෑ. සමූපකාරයක් කියන එකේ අයිතිකාරීත්වයේ තියෙන්නේ හිමිකාරීත්වයේ තියෙන්නේ පුද්ගලික අංශයට. ඒ කියන්නේ ඕනෙම රුපියල් 100 බැගින් දාන්න පුළුවන් 10 දෙනෙක් එකතු වුණොත් සමූපකාරයක් පටන් ගන්න පුළුවන්. හැබැයි ඒකට රාජ්‍යයේ විවිධ අනුග්‍රහකත්වයන් නම් හම්බ වෙනවා. ඒක නිසා ගොඩක් අය හිතන් ඉන්නේ සමුපකාර කියන එක රජයට අයිති කියලා. නෑ, රජයට අයිති නෑ. ඒගොල්ලන්ගේ අනුග්‍රහයවල ඒ කියන්නේ කික ප්‍රධාන දීමනා විශේෂ වරප්‍රසාද හම්බ වෙනවා මිසක් ඒක පුද්ගලික අංශයට අයිති ව්‍යාපාරයක්. ඔයගොල්ලන්ට උනත් පුළුවන් ගොවි සමුපකාර සමිතියක්, දීවර සමුපකාර සමිතියක්, නැත්නම් ඒ සාමාන්‍ය ප්‍රදේශයක තියෙන නිකන් සාමාන්‍ය සමුපකාරයක් ඒ වගේ එකක් ආරම්භ කරන්න. ප්‍රශ්න අංක 13. වගකීම අසීමිත වීම. වගකීම අසීමිත වීම, අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම, නෛතික පුද්ගලභාවයක් නොමැති වීම යන ලක්ෂණ දක්නට ලැබෙන්නේ. වගකීම අසීමිතයි කියන එකේ තේරුම මොකක්ද? වගකීම අසීමිතයි කියන එකේ තේරුම අපි ණයක් වගේ අරගෙන ගෙවාගෙන යන්න බැරුව ගියොත්, ඒ කියන්නේ අපි ණයක් එහෙම අරගෙන ගෙවාගෙන යන්න බැරුව ගිහිල්ලා පොඩ්ඩක් ඉර වුණොත් එහෙම අපේ පුද්ගලික දේවල් කැප කරන්න වෙනවා නම් ඒ ණය බේරන්න. උදාහරණයක් විදිහට මම රුපියල් ලක්ෂ 10ක බැංකු ණයක් අරගෙන පොඩි ව්‍යාපාරයක් කරගෙන ආවා දැන් අවුරුදු 4ක් 5ක් තිස්සේ. දැන් ඔන්න මගේ ව්‍යාපාරයේ මේ කොවිඩ් එකත් එක්ක වැහිලා ගිහිල්ලා මට ඒ ණය වාරිකය ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා. දැන් මාසෙම 5ක් විතර බැංකු ණය වාරිකය ගෙවුවේ නැහැ කියලා හිතන්න. එතකොට මට අවුරුද්දට බැංකුවට ලක්ෂ 7ක් විතර ගෙවන්න තියෙනවා. දැන් බැංකුව කියනවා මම දිගින් දිගටම ගෙව්වේ නැති නිසා සාමාන්‍ය මාස 5ක් විතර ගෙව්වේ නැත්නම් ඒගොල්ලෝ නඩු ක්‍රියාමාර්ග වලට එනවා. ඒගොල්ලෝ කියනවා මෙහෙමයි මේවා ගෙවල නැති නිසා ඔයගේ ව්‍යාපාරේ මම පවර ගන්නවා කියලා ඔන්න බැංකුව මගේ ව්‍යාපාරේ පවර ගන්නවා. ඊට පස්සේ බැංකුව බලනවා මගේ ව්‍යාපාරේ තක්සේරු කරලා කීයක් වගේ වටිනවද කියලා. වටින්නේ රුපියල් ලක්ෂ 5ක් විතර. ඒකෝට බලන්න මම බැංකුවට ලක්ෂ 7ක් තවදුරටත් ගෙවන්න තිබ්බා. ලක්ෂ 10ක බැංකු ණයක් අරගෙන මම ගේ වෙනකොට යම් ප්‍රමාණයක් ගෙව්වා. තවදුරටත් ලක්ෂ 7යි ගෙවන්න තිබ්බේ. ඒකට තමයි මම මාස 7ක් විතර ඇරියස් වෙලා ගෙවාගෙන යන්න බැරුව ගිහිල්ලා ඔන්න මගේ ව්‍යාපාරේ පවර ගත්තා. දැන් මම බැංකුවට ලක්ෂ 7ක් විතර ගෙවන්න තියෙනවා තවදුරටත්. හැබැයි මගේ ව්‍යාපාරයේ තියෙන සම්පූර්ණ ඒ ඉඩමයි ගොඩනැගිල්ලයි කඩේ තියෙන බඩු ටිකයි ඔක්කොම දුන්නා ලක්ෂ 5ක් විතර තමයි කවර් කරගන්න පුළුවන් ඉන්නේ. තක්සේරු වටිනාකමක් තියෙන ලක්ෂ 5ක් විතරයි. ඒතර මට තව ලක්ෂ 2ක් බැංකුවට දෙන්න වෙනවා නේද? එහෙම දෙද්දි මට සිද්ධ වෙනවා දැන් අනිවාර්යෙන් මගේ පුද්ගලික ගෙදරක් වෙන්න පුළුවන්, වාහනයක් වෙන්න පුළුවන්, වෙන ඉඩමක් කඩමක් වෙන්න පුළුවන්. ඒ වගේ පුද්ගලික දෙයක් කැප කරලා හරි ණය බේරන්න. අන්න එකට කියන වගකීම අසීමිතයි කියලා. හැබැයි සමහර ව්‍යාපාර තියෙන වගකීම සීමිත වෙච්ච. ඒ කියන්නේ ව්යාපාරයේ තියෙන ටික විතරක් දීලා පැත්තකට දුන්න හැකි. ඒවට කියන්නේ සමාගම්, සංස්ථාපිත සමාගම්, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්, සමූපකාර, ඉන්න මේ ව්‍යාපාර සංවිධාන වල තමයි වගකීම සීමිත වෙන්නේ. මොනවද? සංස්ථාපිත සමාගම්, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්, සමූපකාර සමිති. ඔන්න ඔය හතර විතරයි වගකීම සීමිත වෙන්නේ. ඒ හැර ඒක පුද්ගල ව්‍යාපාරයක අසීමිතයි, පෞල් ව්‍යාපාරයක අසීමිතයි, රාජ්‍ය දෙපාර්තමේන්තුවක අසීමිතයි. අඛණ්ඩ පැවැත්මක් නොමැතිවීම. අඛණ්ඩ පැවැත්මක් නොමැතිවීම කියලා කියන්නේ අයිතිකාර කෙනා හෝ අයිතිකරුවන් මිය යාම වගේ හේතු මත ව්‍යාපාරය වැහිලා යනවා නම් අපි කියනවා අඛණ්ඩ පැවැත්මක් නැහැ කියලා. ඊට පස්සේ නෛතික පුද්ගලභාවයක් නොමැතිවීම. නෛතික පුද්ගලභාවයක් නොමැතිවීම කියලා කියන්නේ නීති ඉදිරියේ පුද්ගලයෙකු ලෙස පිළිගන්නේ නැති. එතකොට වගකීම අසීමිත වෙන්නේ ඒක පුද්ගල හවුල්
රාජ්‍ය දෙපාර්තමේන්තු වගේ ආයතනවල. එතකොට වගකී අඛණ්ඩ පැවැත්මක් නැති වෙන්නේ ඒක පුද්ගල හවුල් වගේ ව්‍යාපාරවල. නෛතික පුද්ගල භාවයක් කියන්නේ නීති ඉදිරියේ පුද්ගලයෙක් ලෙස පිළිගන්නේ නැත්තේ ඒක පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාර. මේ ඕගොල්ලන්ගේ 10 වසරේ 3 වෙනි පාඩම. ඒකට හවුල් ව්‍යාපාර හරි සංස්ථාපිත සමාගම් වැරදි. ඒක වෙන්න බෑ. උත්තරය අංක 2. පහත තොරතුරු ඇසුරෙන් ප්‍රශ්න අංක 14 15 සඳහා පිළිතුරු සපයන්න කියලා තියෙනවා. බලමු. සමාජ සුබ සාධනය අරමුණු කරගත්ත ව්‍යාපාරය. ඒ කියන්නේ ලාභ අරමුණු කරගත්තේ නැති එකනේ එකමුතු ක්‍රීඩා සමාජයේ D උත්තරය අංක 4. ප්‍රශ්න අංක 15 කළමනාකරන කටයුතු තනියම සිදු කරන ව්‍යාපාරය. ඒක පුද්ගල ව්‍යාපාරය. A. ඒක පුද්ගල ව්‍යාපාරයක නාමය ලියාපදිංචි කිරීම සඳහා අයදුම් පත්‍රය ලබා ගන්න ඕනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. අයදුම් පත්‍රය ගන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ගිණුම්කරණයේ සෑම විටම ක්‍රියාවලිය. ගිණුම්කරණය කියන්නේ ක්‍රියාවලිය. ගිණුම්කරණයේ අරමුණ ඇල්මක් දක්වන පාර්ශ්වයට තොරතුරු සපයන එක. ඒක න ලේසි නේද? මම නිකන් කියවගෙන ගියා. ඉතින් 12ට 4 වෙන්න බැරිද කියලා එකක් අහලා තියෙනවා. බෑ. 12ට 4 වෙන්නේ නැහැ. සංස්ථාපිත සමාගමට රාජ්‍ය අනුග්‍රහ දෙන්නේ නැහැ. ඒ වුණාට රංජන් ලංකේකට අනුග්‍රහය දෙනවද? නැහැ. ඒවට දෙන්නේ රාජ්‍ය අනුග්‍රහය දෙනවා කියලා කියන්නේ ඒගොල්ලන්ට හම්බෙන භාණ්ඩ එක්ක සමුපකාර හරහා අලෙවි කරනවා. අන්න ඒ වගේ ඊට පස්සේ ඒගොල්ලන්ට ওই බදු සහන, මූල්‍යමය සහන, අඩු පොලී ණය, ඒ වගේ දේවල් දෙනවට තමයි මේ කියන්නේ අනුග්‍රහයක් කියන්නේ කියලා. සමුපකාර තමයි උත්තරේ වෙන්නේ. 19 ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු නිසා ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු නිසා වත්කම් ඇති වෙනවා හරි වගකීමුත් ඇති වෙනවා හිමිකු ඉහත සියල්ලම ඇති වෙනවා. උත්තරය අංක 4. 19ට උත්තරය අංක 4. ලාභය යනු ආදායම් වියදම් අතර වෙනස. උත්තරය අංක 3. හරි ඉතින් ඔය විදිහට තියෙනවා අපි ඊතුරු ප්‍රශ්න ටික අනිත් දවසේ සාකච්ඡා කරමු. ඔව්. උන් අපේ ප්‍රශ්න 20ක් සාකච්ඡා කළා. එහෙනම් අපි දැන් අපේ තව හෝම්වර්ක් එකක් තියෙනවා පෙළ පොතේ. ඒකට අපි බලමු අපි චුපතරය. හරි ඔයගලන්ට හෝම්වර්ක් එකක් විදිහට දුන්නේ ක්‍රියාකාරකම් අංක 2. අපි බලමු එහෙනම් ක්‍රියාකාරකම් අංක 2. පහත සඳහන් තොරතුරු වලින් 2020 මැයි මාසයේ සඳහා සෙව්වන්දිගේ ව්‍යාපාරයේ ගැනුම් ජර්නලය පිළියෙල කර 2021 5:31 දිනට ලෙජරට පිටපත් කරන්න. හරි. ඒතකොට ළමයි දැන් මේකෙදි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මම ගිය සතියේ අපි පටන් ගත්තේ අපේ 10 වෙනි පාඩම. මේකෙදි අපි කතා කළා. අපි කතා කරන්නේ අපි ඉතුරු වෙලා තියෙන අනිත් මූලික පොත් 3 මේ පාඩමේදී. අපි මේ වෙනකොට අපේ 8 වෙනි පාඩම විදිහට කතා කළා මුදල් පොත හා සුළු මුදල් පොත. එතන මූලික පොත් දෙකක් කතා කළා. ඊට පස්සේ අපි කතා කළා බැංකු ගිණුම අපේ 9 වෙනි පාඩමේ. ඒ කියන්නේ මූලික පොත් 3ක් කතා කළා. ඊට පස්සේ ඔයගොල්ලන්ට තව මූලික පොත් 3ක් තියෙනවා ගැනුම් ජර්නලේ, විකුණුම් ජර්නලේ, පොදු ජර්නලේ. ඒක අද අපි සාකච්ඡා කරලා අවසන් කරනවා. එතකොට ඔයගොල්ලන්ගේ මූලික පොත් ටික ඉවරයි. මේ ගිණුම්කරණය කියලා කියන්නේ නිකන් ගොඩාක් සරල දෙයක් ළමයි. මොකද සරල දෙයක් කියලා කියන්නේ මේකේ මුල ටික තේරුම් ගත්තා නම් මේක තේරෙනවා. මොකද දැන් ගිණුම්කරණයේදී අපි කරන්නේ ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගන්න තොරතුරු ලබා දීමක් කරන එකනේ. එතකොට අපි පාවිච්චි කරන්නේ මේකට ගනුදෙනු. ඊට පස්සේ එකතු කරගන්න ගනුදෙනු හැමතිස්සෙම එකතු කරගන්නේ මූලාශ්‍ර ලේඛන වලින්. ඒ කියන්නේ මොකක් හරි ලිඛිත සාක්ෂියකින්. අට වචනින් අපි තොරතුරු ලියන්නේ. අපිට මොකක් හරි බිලක් ඕනේ. අපි කියන්නේ බිල් ඕනේ කියලා. අපි ලයිට් බිල ගෙවුවට පස්සේ බිලක් දෙනවා. අපි කඩේකින් බඩු ටිකක් ගත්තට පස්සේ බිලක් දෙනවා. එහෙනම් බිල් නැති ඒවත් තියෙනවා. ඒවට මොකද කරන්නේ? ව්‍යාපාරිකයන් බිල් ලියා ගන්නවා ඒවට. දැන් 3 wheel එක ගමනක් ගියාට අපිට බිලක් හම්බෙන්නේ නැහැනේ. ඒ වගේ ගනුදෙනුවට අපි බිල් ලියා ගන්නවා. ඉතින් ඒ විදිහට අපේ ව්‍යාපාරයක වෙන හැම ගනුදෙනුවක්ම මෙහිම අපිට බිල්පත් වලින් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ කරන්නේ ඒව වර්ග කරනවා. මේක මුදල් ලැබීමක්. මේක මුදල් ගෙවීමකට දාලා බිලක්. මේක ණයට භාණ්ඩ ගැනීමකට. මේක ණයට භාණ්ඩ විකිණීමකට. ඒ වගේ අපි ව්‍යාපාරයක තියෙන මේ බිල්පත් වර්ග කරලා අපි ඒව එක එක මූලික පොත්වල ලියා ගන්නවා. ඒව තමයි මේ මූලික පොත් විදිහට සාකච්ඡා කරගෙන ආවේ. එතකොට මුදල් ලැබීම, මුදල් ගෙවීම, මුදල් පොතේ වාර්තා කරා. ඊට පස්සේ සුළු වටිනාකම් සහිත ගෙවීම්, ඒ කියන්නේ බිල් නැති පොඩි ගෙවීම්, ඒවා සුළු මුදල් පොතක වාර්තා කළා. ඊට පස්සේ බැංකු ජංගම ගිණුම ආශ්‍රිත ගනුදෙනු, ඒ කියන්නේ ඔය චෙක් පත් නිකුත් කරනවා වගේ ඒවා බැංකු ගිණුමේ ලිව්වා. ඊට පස්සේ අපි ගිය සතියේ කතා කළා ණයට භාණ්ඩ ගන්න එක. මොන භාණ්ඩද? වෙළෙඳ භාණ්ඩ ණයට ගන්න එක ලියන්න පාවිච්චි කරනවා කියලා ගැනුම් ජර්නලය කියලා මූලික පොතක්. මතක තියාගන්න ඕනෙම මේ ගැනුම් ජර්නලයක වාර්තා කරන්නේ ණයට ගැනුම්. හැබැයි සියලුම ණයට ගැනුම් නෙමෙයි.
ගැනුම් ජර්නල් එක වාර්තා කරන්නේ විකුණන්න භාණ්ඩ, ඒ කියන්නේ වෙළඳ භාණ්ඩ ණයට ගැනීම. එතකොට වෙළඳ නොවන භාණ්ඩයක් ණයට ගත්තොත් ඒක ලියන්නේ පොදු ජර්නලේ. විකුණන්න බලාගෙන භාණ්ඩයක්, ඒ කියන්නේ වෙළඳ භාණ්ඩයක් ගත්තොත් මේක ලියන්නේ. ඒකට බලන්න අපි ගන්න බලමු. ඒකත් මොකට මතක් කරලා ඉන්නද? හරි. අපි ගිය සතියේ කතා කළා අපිට භාණ්ඩ ගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඒ කියන්නේ භාණ්ඩ කිව්වොත් විකුණන්න තියෙන භාණ්ඩ තියෙනවා, විකුණන්න නැති භාණ්ඩ තියෙනවා. එතකොට මේ භාණ්ඩ ගන්න පුළුවන් අපිට සල්ලි දීලා ගන්න පුළුවන්. සල්ලි දීලා ගත්තොත් මුදල් ගෙවීමක් නේ. මුදල් පොතේ ලියන්නේ. ඔක චෙක් එකක් දීලා ගත්තොත් බැංකු ගිණුමේ තමයි ලියන්නේ. ඊට පස්සේ ණයට භාණ්ඩ ගත්තොත් අපි බලන්න ඕනේ විකුණන්නද ගත්තේ. ඒ කියන්නේ වෙළඳ භාණ්ඩයක් මේක වෙළඳ නොවන භාණ්ඩයක්. වෙළඳ නොවන භාණ්ඩ වෙන්නේ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් ලී බඩු ඊට පස්සේ යන්ත්‍ර, ඉඩම්, මෝටර රථ ගොඩනැගිලි ඒව තමයි වෙළඳ නොවන භාණ්ඩ විදිහට සැලකන්නේ. නැත්නම් ජංගම නොවන වත්කම්. ඒක කඩේ නම බලලා තීරණය කරන්න පුළුවන්. පරිගණක විකුණන කඩේක පරිගණක කියන්නේ වෙළඳ භාණ්ඩය. අන්න එහෙම බලලා ගන්නත් පුළුවන් හැබැයි ඈ. ඉතින් ගාන හොඳට කියවන්න වෙනවා. හරි. ඉතින් අපි ඊගේ සතියේ ඒ අනුව කතා කළා ගැනුම් ජර්නලයක් කියන්නේ මොකක්ද? ගැනුම් ජර්නලයක තොරතුරු වාර්තා වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඊට පස්සේ තමයි මේ ක්‍රියාකාරකම හෝම්වර්ක් එකක් විදිහට දුන්නේ. අපි එහෙනම් බලමු. පහත සඳහන් තොරතුරු වලින් 2021 මැයි මාසයේ සෙව්වන්දිගේ ව්‍යාපාරයේ ගැනුම් ජර්නලයේ පිළියෙල කරලා එච්.ඩී.ට පිටපත් කරන්න. මේක සෙව්වන්දි මොන වගේ ව්‍යාපාරයක් කරන්න කියලා නැහැ. හරි. දීලා. ඊට පස්සේ අපිට දින ටික තියෙනවා, ඉන්වොයිස් අංක ටික තියෙනවා, සැපයුම් කරුගේ නම් ටික තියෙනවා, ගත්ත භාණ්ඩ ටික තියෙනවා. දැන් මේවා බැලුවොත් එහෙම මේක විශේෂයෙන් පරිගණක විකුණන තැනක්, ලී බඩු විකුණන තැනක් ඒ වගේ නෑ නේ. කියන්නේ මේක පොඩි මොකක් හරි කඩයක් කියලා තමයි අපි හිතන්නේ. ඒතර බලන්න කඩදාසිය අරගෙන තියෙනවා. ඊට පස්සේ ආයේ ඡායා පිටපත් කඩදාසිය අරගෙන තියෙනවා. ගණක යන්ත්‍රය කියන්නේ කැල්කියුලේටර්ස් අරගෙන තියෙනවා. ආප් ෂීට් පැකට් අරන් තියෙනවා. ඒ කියන්නේ පොඩි කඩයක් නේ. හරි. මේ තියෙන ඔක්කොම වෙළඳ භාණ්ඩ. හරි. අපි මේක එහෙනම් අරගෙන ගිහිල්ලා ගැනුම් ජර්නල් එක වාර්තා කිරීම කරමු. මම ගැනුම් ජර්නලය මුලින්ම රූල් කර ගන්නවා. හරි. හරි මම ගැනුම් ජර්නලයක් ඔන්න රෝල් කරගත්තා. දැන් ගොඩක් අය ගැනුම් ජර්නලේ මට උත්තරේ එවනකොට කරලා තිබ්බ දේ තමයි මේ වගේ ගැනුම් ජර්නලේ ගහලා එවලා තිබ්බා. ඇත්තටම ඕගොල්ලෝ දැනගන්න ඕනේ දැන් මේ ගැනුම් ජර්නලයක් ගහද්දී උඩ මොකක්ද කියලා ලියන්න ඕනේ. ඒ කියන්නේ මේ ගානේ නම ලියන්න ඕනේ. දැන් ගොඩක් අය මේක උඩින් ලියලා තිබ්බේ නැහැ. ඒවා අඩුපාඩු. ඒවා තියෙන්න බෑ. ඒකයි දැන් ඇත්තටම දැන් මම ඔයගොල්ලන්ගේ ගණන් හදලා එවන්න කියලා කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ දැන් මම මේ කියා දෙන එක ඔයගොල්ලෝ හරියට අනුගමනය කරනවාද කියන එක. වැරදි තියෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ දැන් මේක එකතු කරද්දි වැරදි නෑ ඉන්න ඕනේ තරම්. ඒ වගේ ඒවා සාමාන්‍ය වැරදි. මට ඕනේ අඩුම තරමේ මේ අපි මම දැන් කියා දෙන එක අහගෙන ඉඳලා වැරදි වෙනවද කියලා බලන්න. ඉතින් ඒකත් අඩුපාඩු ඇතුව කරනවා කියලා කියන්නේ ටිකක් එක්ක අපේ අවධානය නැතු වෙන්න පුළුවන් දැන් මෙතන. දැන් අද ගොඩක් කට්ටිය නෑ ඇයි දන්නෙත් නෑ. ඉතින් ඉතින් එහෙම බෑ. මොකද නැත්තම් මේ පාඩම් අමාරු වෙනවනේ. ඒක නිසා ඔයගොල්ලෝ හැමදාම පන්තියට සම්බන්ධ වෙලා මේ පාඩම් ටික කරගන්න වෙනවා. මේක ගොඩක් ලේසි විෂයක්. මොකද ඔයගොල්ලෝ 10 වසරේදී ඉගෙන ගන්නේ.
ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් මේ අපි යන්නේ 9 වෙනි මාසේ ඔයගොල්ලෝ මාස 9යි මේක ඉගෙනගෙන තියෙන්නේ. උපරිම 10යි දෙසැම්බර් මාසේ පටන් ගත්ත නිසා. ඉතින් මේක ගොඩක් ක්ලේසි අල්ලගන්න. අර පොඩි කාලේ 4 වසරේ 5 වසරේ 6 වසරේ ඉඳන් කරගෙන ඉන්න විෂයක් නෙමෙයිනේ. ඒක නිසා ලේසි. ඔයාට නිකම්ම අල්ලගන්න පුළුවන්. ඒක නිසා අපි පිළිවෙලට හරියට වැටික් කරගමු. ගැනුම් ජර්නලය කියලා තුනම ලිව්වා. හරි. ඊට පස්සේ බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඔන්න තියෙනවා. මේක උඩ වෙනම විශේෂ තොරතුරු තිබ්බේ නැහැ. 5යි 6 ඉන්වොයිස් අංක 65 සැපයුම් කරු පියා. මම ඉතින් ඊ ටික දාගන්නම්. දිනය 5යි 6 ඉන්වොයිස් සංඛ්‍යාවක් තිබ්බ ඔයක මතක නැහැ. සැපයුම් කරන හිටියේ පියා. හරි බලමු ඉන්වොයිස් සංඛ්‍යාව කීයද කියලා 65. මම දින ටිකයි ඒ තොරතුරු ටික දාගෙන ඉන්නම්. ඒක ලේසියි මට 5යි 6 5යි 12 5යි 15 5යි 20 5යි 28 12 15 20 28. හරි ඔන්න මං දින ටික දාගත්තා. අංක ටිකක් දාගන්න 68 තිබ්බා 65 38 43 65 38 43 68 40 සුනිල් රනිල් පියල් සුනිල් 40 නේ සුනිල් රනිල් පියල් සුනිල් සුනිල් රනිල් පියල් සුනිල් මම මේ ලේසියට මෙහෙම ලියාගත්තේ. ඉතින් ඕගොල්ලෝ මේක ලේසියට කරන්න ඕනේ නැහැ. දැන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් හදාගෙන ඉන්න අර විභාගෙදි වගේ ලේසියට කරා. එතකොට අපි සාමාන්‍යයෙන් දිනේ තීරය දාන්නේ භාණ්ඩ ණයට ගත්ත දිනේ. ඉන්වොයිස් සංඛ්‍යාවේ තීරය දාන්නේ පිළිපතේ තියෙන අංකය. සැපයුම් කරු තීරය දාන්නේ අපි කාගෙන්ද භාණ්ඩ ණයට ගත්තේ කියන එක. ඊට පස්සේ මුළු වටිනාකම් තීරය දාන්නේ මොකක්ද? මේ සමහර වෙන මුළු වටිනාකම කෙලින්ම දෙනවා. එහෙම දුන්නේ නැති ඒවායි අපි හොයා ගන්න ඕනේ. බලන්න මේක තියෙනවා. බලන්න දැන් මේකේ තියෙනවා එකක් රුපියල් 200 බැගින් රෝනියෝ කඩදාසි පැකට් 20ක් ගත්තා. එනවා හදලා බලන්න 200 ගානේ 20ක් කියන්නේ කීයද කියලා. බලමු අපි 200 ගානේ 20ක් කියන්නේ කීයද කියලා. එතකොට මේ තියෙන්නේ 5යි 6 එකේ 5යි 6 එකේ උන් අපි 200 ගානේ 3යි දෙවරත් එක 4යි. කියන්නේ 4000යි. බලන්න 4000ද වටිනාකම ඊට වඩා වෙන ගාණක් කියලා. දැන් මේ ගානේ වට පේනවා ඇති වෙළඳ වට්ටම 10%. වෙළඳ වට්ටමක් කියන්නේ මොකක්ද? භාණ්ඩයක් ගන්නකොටම අඩු කරන ගාණනේ. ඒකට කියන්නේ වෙළඳ වට්ටමක් කියලා. එතකොට අපි 200 ගානේ පැකට් 20ක් ගත්තලු ඒකේ වෙළඳ වට්ටමක් වෙනවලු 10ක. එහෙනම් වෙළඳ වට්ටම මොකද කරන්න ඕනේ? අඩු කරන්න එපා. 110ක් අඩු කරමු. 110ක් කී වැඩි කරන්න. ඒ කියන්නේ මේකෙන් බිඳුවක් කැපුවා නම් 600ක් කියලා. මෙන්න මේක තමයි අපි දාගන්න ඕනේ. මෙන්න මෙතන. 3600ක් කියලා. මුළු වටිනාකම 3600යි. ඒ වගේ තමයි දාගන්නේ. වට්ටමක් තියෙනවනේ වට්ටම අඩු කර කර තමයි දාගන්නේ. ඉතින් ඡායා පිටපත් කඩදාසි පැකට් 30ක් ගත්තලු. බලමු එතකොට 250 ගානේ මේ තියෙන්නේ 5යි 3 75යි. 100ට 5ක් නේද තිබ්බ වෙළඳ වට්ටම. නේද මේ වෙළඳ වට්ටම 105යි තියෙන්නේ. එහෙනම් වට ඒකත් දාගත්ත හැකි. ඊට පස්සේ අපිට දාගත්ත හැකි ඒකත් 7500 105 කියලා කියන්නේ කීයද? 7550 භාග කියන්නේ 375යි නේ. 307යි 7යි. 7125ක් කියලා වට උත්තරේ දාගන්න පුළුවන්. දැන් මම මේක ලියලා පෙන්නන්නත් හේතුවක් තියෙනවා. මොකද ගොඩක් අයගේ මේ එකතුන් වැරදි. සමහර අය මේකට 4000 දාලා තිබ්බා, 400 දාලා තිබ්බා, 360 දාලා තිබ්බා. මේකට 7500 දාලා තිබ්බ සමහරු. ඉතින් ඒක නිසායි මම මේ ලියලා පෙන්නන්නේ. නැත්නම් ඉතින් මේක ලියන්න තරම් ටිකක් නෙමෙයිනේ. බලන්න 5යි 15 රනිල්ගෙන් අරගෙන තියෙනවා. එකක් 400 බැගින් ගණකයන්ට 30ක්. 400 ගානේ 30ක් ගත්තා නම් මේකෙදි මොකද වෙන්නේ? එහෙනම් ඔයාලට කෙලින්ම බලන්න පුළුවන් 400 ගානේ 4 වරක් 3 12යි. එහෙනම් මෙන්න මෙහිම අපිට හදා ගන්න පුළුවන් ගාන 12000යි කියලා. අපි ඒකත් දාගමු ඔන්න 12000යි කියලා. ඊට half sheet එකකට 20ක් අරගෙන තිනවා වෙළඳ වට්ටම 10%. එකත් 240 ගන්නේ 240 20 800. ඒකෙන් 10%ක් නේ. එන්නේ 480යි දෙකනවා 4320ක් කියලා. හරිනේ? ඔව්. 4320යි. ඊට පස්සේ අන්තිම එක තියෙනවා එකක් 400 බැගින් ගණකයන්ට 20යි. 420ක් කීයද? වට්ටමකුත් නැහැනේ. 8000යි. මම ඒක කෙලිම දාගන්න 8000යි කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සුළු කරලා ගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙහෙම ඔක්කොම ලිව්වට පස්සේ අවසානයේ එකතුව ගන්න 35045ක් කියලා තියෙනවා. 35045ක් කියලා එනවා. ඒක ඉස්සරහින් මාසේ අන්තිම දිනේ දාලා ලියන්න. මොකක්ද ලියන්නේ? ගැනුම් ගිණුමට හරකලා කියලා. ගැනුම් ගිණුමට හරකලා කියලා ලියන්න. ඊට පස්සේ අපිට ඕනේ ගිණුම්. ගැනුම් ගිණුමක් ඕනේ. මම ගැනුම් ගිණුමක් ටක් ගාලා ගහගන්න මෙතන.
තව ඕනේ මට පියල් ඕනේ, රනිල් ඕනේ, සුනිල් ඕනේ. පියල්, සුනිල්, රනිල්. පියල්, සුනිල්, රනිල්. ඔන්න මම ගිණුම් ටිකකුත් ගහගත්තා. හරි. දැන් මෙහෙම ගිණුම් ටිකක් දාගත්තට පස්සේ එක නමකින් එකයි ගහන්නේ. පියල්ගේ එකයි, සුනිල්ගේ එකයි, රනිල්ගේ එකයි. ආයේ පියල් සුනිල් ඕනේ නැහැ. ඒ තුන නම් තුنين එක ගාන ගැවුවා නම් ඇති. එක නමකින් එකයි. හරි. එතකොට 5:31 ගැණුම් ගිණුමට හරකලානේ. ඔයාලට දිස්සරාන මතක නම් මේක ලේසියෙන් හදන්න පුළුවන්. ණයට ගැණුම් ලියන්නේ කොහොමද? ගැණුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර. එහෙනම් මේ එකතුවෙන් පෙන්වන්නේ අපි මේ හැමෝගෙම සම්පූර්ණයෙන්ම ණයට ගත්ත මුළු ප්‍රමාණය. එහෙනම් අපිට බය නැතුව මේ 35045 ගැණුම් ගිණුමකට හර කරන්න පුළුවන්. අපි ලෙජරේ ගැණුම් ගිණුම කියලා ගිණුමක් අහලා කෙලින්ම හර කරමු 5:31 වක් කියලාද? ණය හිමි ගිණුම් කියලා. ණය හිමි ගිණුම් කියලා අපි කෙලින්ම හර කරගමු 35045. ඔන්න මම ගැණුම් ගිණුමට හර කළා කියන එක තමයි ලිව්වේ. ඊට පස්සේ අපි ණයට ගත්තා නම් එක ණය හිමියා මොකද වෙන්න ඕනේ? පැර වෙන්න ඕනේ. එහෙනම් අපි එක ණය හිමියාගේ නම් වලින් ගිණුම් ගහමු. පියල් වරහන් ඇතුලේ ණය හිමි. ගිණුම් ගහලා හැමෝම ඒ දින දාලා බැර කරමු. 5/6 3600. ඒ අනුව පියල්ව බැර කරනවා 5/6 දිනේ දාලා ගැණුම් කියලා. අර දිස්ත්‍රාන තමයි යන්නේ ළමයි. ගැණුම් ගිණුම හර වුණා. බලන්න මේ හර වෙච්ච එක ඇතුලේ පියල්ගේ ටිකක් තියෙනවා. ඊට පස්සේ පියල්ගේ ගිණුම් බැර වුණා. 3600. ඊට පස්සේ බලන්න සුනිල් 5/12. අපි සුනිල්වත් බැර කරමු. 5/12 ගැණුම් කියලා කීයද වන්ද? 7125යි. ඊට පස්සේ ඉන්නවා රනිල්. අපි රනිල්වත් බැර කරමු 5/15. 5/15 ගැණුම් කියලා 12000යිනේ. ඔන්න මම ඒකත් දාගත්තා. ඊට පස්සේ ආයෙත් පියල්. ආයෙ ගහන්න ඕනේ පියල්ගේ ගිණුම තියෙනවනේ. අපි 5/20 ගැණුම් කියලා බැර කරගමු 4320ක්. ඊට පස්සේ ආයෙ සුනිල් ඉන්නවා. අපි සුනිල්ව බැර කරගමු 5/28 ගැණුම් කියලා 8000ක්. මෙන්න මේ විදියට. ඔයාලට දාගන්න පුළුවන්. හරි. ළමයි ඔයගොල්ලෝ පන්තියට එනකොට 6ට 5ක් තියලා සම්බන්ධ වෙන්න. මොකද වෙලාව ඉඳන් තමයි අපි මේකේ කොටස් සාකච්ඡා කරන්නේ. මොකද ඔයගොල්ලන්ට අලුත් කරුණු එකක් දෙකක් හරි ඒකෙන් ඉගෙන ගන්න පුළුවන් මේ පේපර් සාකච්ඡා කරන නිසා ඔයගොල්ලෝ දැන් මේ පටන් ගන්න වෙලා ඉඳන් හෝම්වර්ක් කරන්න කියලා 6:10ට 6:15 විතර සම්බන්ධ වෙන්න එපා. ඔයගොල්ලෝ මේ වෙලාවට එන්න ඕනේ. දැන් මම නෝට් කරන් ඉන්නවා කීප දෙනෙක් හැමදාම පරක්කු වෙලා සම්බන්ධ වෙනවා. එහෙම වෙන්න බෑ. එහෙම කරන්න බෑ. මොකද ක්ලාස් එකට ඒ වෙලාවට එන්න ඕනේ. එහෙම පරක්කු වෙලා එක එක වෙලාවලට එන්න බෑ. හරි. එතකොට මේ විදිහට තමයි ඔයගොල්ලන්ගේ වැඩේ සිද්ධ වෙන්නේ හෝම්වර්ක් එක. බලමු අපි ඊට පස්සේ. හරි. අපි යමු එහෙනම් අපේ කොහෙටද ටියුට් එක පැත්තට. හරි. එතකොට අපි ටියුට් එකේ කළා අපේ 6 වෙනි ගාන. අද අපිට තියෙන්නේ 7 වෙනි ගාන සාකච්ඡා කරලා විකුණුම් කරන්නලට යන්න. අපි යමු විකුණුම් කරන්නලට. හරි. මැසේජ් එකක් දාලා තිනවා වට්ටම් දාන්නේ නැද්ද කියලා. වට්ටම් අඩු කළා තමයි දැන්. විලඳ වට්ටම්. විලඳ වට්ටම් ගිණුම්ගත වෙන්නේ නැහැ. මුදල් වට්ටම් ගිණුම්ගත වෙන්නේ. අපි එහෙම එකක් කලින් කරෙත් නැහැ. අපි වෙළඳ වට්ටම් ගිණුම්ගත කරන්නේ නැහැ. ඔයගොල්ලෝ මේවා හයිලයිට් කරලා නැද්ද තමයි? ඔයලා තියෙන්නේ. පිටුවන්ක 3 බලන්න. භාණ්ඩ ණයට ගැනීමේදී ලක්නම් ඉන්වොයිස් එකේදී අඩු කරන අතර ඒ ගිණුම්ගත නොකරයි. වෙළඳ වට්ටම් ලියන්නේ නැහැ. මුදල් වට්ටම් තමයි ලියන්නේ. අර ණය ගැතියන්ගේ සල්ලි දැන් ගන්නකො. අපි කඩේකින් බඩු ටිකක් ණයට ගන්නකොට මේ ගහලා තියෙන ගාණෙන් යම්කිසි ගාණක් අඩු කරලා අපිට දෙනවා. භාණ්ඩ ටික. ඊට පස්සේ එයා අපිට කියනවා ඔයා දවස් 45ක් ඇතුළත සල්ලි ගෙවන්න කියලා. ඊට පස්සේ අපි උනේ සල්ලි ගෙවන්න යනකොට එයා සමහර විට කියන්න පුළුවන් දවස් 10ක් ඇතුළත නැත්නම් සති දෙකක් ඇතුළත සල්ලි ගෙවනවා නම් තව 105ක් අඩු කරනවා කියලා. අන්න ඒ ගාන තමයි වාර්තා වෙන්නේ. මොකද දැනටමත් මගේ පොත්වල නැත්නම් එයාගේ පොත්වල මම ණයයි කියලා තියෙන්නේ අර වෙළඳ වට්ටම අඩු කළාට පස්සේ ගාන. ඒකම ගෙවන්න යනකොට එයා කිව්වොත් අර මුදලින් ගෙවනකොට මුදල් ගෙවනකොට ණය ගැතියන්ගෙන් මුදල් ලැබෙනකොට වෙන්න පුළුවන් ණය හිමියන්ට මුදල් ගෙවනකොට වෙන්න පුළුවන්. අන්න ඒ වට්ටම තමයි ගිණුම්ගත වෙන්නේ. වෙළඳ වට්ටම ගිණුම්ගත වෙන්නේ. වෙළඳ වට්ටම කියන්නේ බඩු තුගයක් ගන්නකොට ගහලා තියෙන ගානෙන් අඩු වෙන ගාන. ඒක ගිණුම්ගත වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මේක හයිලයිට් වෙලා නැත්නම් හයිලයිට් කරගන්න. ඊට පස්සේ මම අඩු කළ පසු ලැබෙන අගය
ලැබෙන සුද්ධ වටිනාකම ගැනුම් ජලයේ සටහන් කරයි. මේක අමතක කරගන්න එපා. මේක අමතක කරගත්තොත් ඔයගොල්ලෝ පස්සේ දවසක හරි ඕක වරද්දලා ලියයි. ඒක නිසා මේක විශේෂයෙන් highlight කරලා තියාගන්න. මුදල් වට්ටම් විතරයි ගිණුම්ගත වෙන්නේ. හරි අපි ප්‍රශ්නාංක 7ක් කරමු. බලන්න පහත සඳහන් තොරතුරු වලින් 2019 අගෝස්තු මාසයේ සඳහා ටින්ටින්ගේ ව්‍යාපාරයේ ගැනුම් ජලයේ පිළිල කර 2019 8:31 දිනට ලෙජරේට පිටපත් කරන්න කියලා තියෙනවා. හරි. එහෙනම් අපි මෙන්න මේකෙත් ගැනුම් ජලයේ ගහලා ලෙජරේට පිටපත් කිරීම කරමු. ප්‍රශ්නාංක 7. අපිට මේකේ ගණන් දෙනු තියෙනවා 1 2 3 4 5යි රූල් 7ක වගේ ගැනුම් ජලයක් ඇති. රූල් 7ක විතර ගැනුම් ජලයක් ගහමු. ප්‍රශ්නාංක 7 කියලා දැම්මොත් රූල් 7ක් වගේ තිබ්බනම් ඇති. 1 2 3යි 4යි 5යි 6යි 7යි. අර රූල් 7ක විතර ගැනුම් ජලයක් ගහගමු වෙනවා අපි. හරි නේද ළමයි? ඉක්මනින් රූල් කරගන්න. ඊට පස්සේ අපි ගාන හදමු. දැන් මේක රූල් කරගත්තේ හදන්න පටන් ගමු. දැන් මේකේ අර මේක ඇත්තටම මේ ගණන් ලේසි. ඔය ගැනුම් ජලයේ විකුණුම් ජලයේ කියලා කියන්නේ ලේසිම ගණන්. අනිත් එක මේක සාමාන්‍ය පෙළ පේපර් එකේ තියෙන මේ ගණන් හදන්න පහසුයි අපිට ගොඩක්. හරි. රූල් කරගන්න නැති කියලා මම හිතනවා. අපි එහෙනම් ගානට යමු. එතකොට මේකේ තියෙන්නේ මේකේ උඩ නම් විශේෂ තොරතුරු නැහැ. ඒ කියන්නේ ව්‍යාපාරයේ මොකක්ද ඒ සම්බන්ධ තොරතුරු නැහැ මුකුත් දීලා අපි බලමු මේක. දැන් මේ ගාන හදලා ඉවරනට පස්සේ මම ඔයගලන්ට ඕන නම් 2016 17 වගේ පේපර්ස් වල තියෙන මේ ගැනුම් ජලය විකුණුම් ජලය ආශ්‍රිත ප්‍රශ්න කීපයක්ත් පෙන්නන්නකෝ. අපිට ඕනේ තරම් වෙලා තියෙනවා. ඒ කියන්නේ බය වෙන්න එපා. ඔයගලන්ට ඕනේ තරම් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ගේ වැඩේ හරියට කරගන්න එකයි කරගන්න තියෙන්නේ. ඔයගොල්ලෝ අතපසු කරගන්න නැතුව වැඩ ටික කරගත්තා නම් ඇති. හැබැයි පාඩම් කරගන්න ඕන. මොකද අපේ ටෙස්ට් එකකුත් තියෙනවා දැන් ළඟ වෙනවා. මාස දෙකක් වගේ ඇතුළත ටෙස්ට් එකක් තියෙනවා. ඒක නිසා මේ පොඩ්ඩක් පාඩම් කරගන්න. හරි. එතකොට බලන්න දිනේ තියෙනවා 8:03 ඉන්වොයිස් සංඛ්‍ය 12 සැපයුම් කරු තොම්සන් සහ තොම්සන්. අපි මේ ටික ලියාගෙනින් 8:03 ඉන්වොයිස් සංඛ්‍ය 12. 8:03 ඉන්වොයිස් සංඛ්‍ය 12 සැපයුම් කරු තොම්සන් සහ තොම්සන්. හරි. ඔන්න මම ලියාගත්තා. ඊට පස්සේ බලන්න රූල් පොත් 50. එකක් 100 බැගින් කොට රූල් පොත් 30. ඒ කියන්නේ අපි බලමු කීයද කියලා. එතකොට එකක් 150 බැගින් කන් රූල් පොත් 50යි 100 බැගින් 30යි. 100 බැගින් 30යි. අලුස්සර පහ ඇත. ඔන්න ඔහොම අපිට දාගන්න පුළුවන්. එතකොට සම්පූර්ණ දාන වෙන්නේ නම් කීයද 10500යි. වෙළඳ වට්ටම 10. දැන් සමහර ගණන් තියෙන ළමයි මෙහෙම මෙතන දීලා තියෙන වෙළඳ වට්ටම. ගොඩක් වෙලාවට දැන් මෙහෙම දෙයක් තියෙනවා. ගොඩක් වෙලාවට අපි ගැනුම් කරන්නේ අපි ණයට ගැනුම් කරන්නේ එක එක්කෙනාගෙන්නේ. ඒක නිසා එක එක්කෙනාගේ වට්ටම් වෙනස්. මෙයාගේ 10%යි, මෙයාගේ 5යි, මෙයාගේ නැහැ, අනිත් කෙනාගේ නැහැ, ආයේ 2%යි. මෙහෙම ගැනුම් ජොනලදී අපි එක එක්කෙනා තමයි භාණ්ඩ විකුණන්නේ. එතකොට සමහර වෙලාවට වෙළඳ වට්ටම් කියන එක මෙන්න මේ වගේ දෙන්නේ නැතුව ගාන පල්ලෙහා හරේ ගාන උඩ හරි එනවා. ඒකත් මතක තියාගන්න. සමහර ගණන් වල බොහෝ විට විකුණුම් ජර්නලේ ගානක. මොකද අපිනේ විකුණන්නේ. අපි විකුණනකොට සමහරට අපේ ප්‍රතිපත්තිය අපේ වෙළඳ ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්. හැම භාණ්ඩයක් විකුණනකොටම 110ක් අඩු කරනවා. ඒ වගේ එකක් තියෙනවා. ඒක ගානේ උඩ හරි පල්ලේ හරි තමයි තියෙන්නේ. එහෙම තියෙන්නත් පුළුවන්. ඒක නිසා කල්පනා වෙන්න මේ ගානක් හදනකොට. හරි මේක වෙළඳ වටියද?
බිඳුවක් අයින් කරන්න 1050යි. මේ ලියන්නේ නම් පුළුවන් තරම් ඉතින් හරි වේගින් හරි මේක කරන්න පුරුදු වෙන්න. අපි එන 9450 දාගමු. මුළු වටිනාකම විදියට. ආයෙ බලන්න 8යි 10 ඉන්වොයිස් සංඛ්‍යා 35 කැප්ටන්. 8යි 10 ඉන්වොයිස් සංඛ්‍යා 35 කැප්ටන්. බලමු එයාට කීයක් එයාගෙන් කීයක බාණ්ඩ අරගත්තද කියලා. එයාගෙන නම් තියෙනවා 300 බැගින් කවකටු පෙට්ටි 25යි. 300 එයාගෙන වට්ටමකුත් තියෙනවානේ. 300 කීයද 25 වරක් 3 75යිනේ. නේ 300 එහෙමද? ඔව් 5. 7125යි. අපි ඒකත් දාගමු. හරි. ඊට පස්සේ ඒවත් දාගමු ටක් ගාලා. 8යි 17 ඉන්වොයිස් සංඛ්‍යා 20 බිග් ෆුට්. එකක් 950 බැගින් ගණකයන්ට 20යි. ඒ කියන්නේ 9500 දෙකක් කියන්නේ 19000යිනේ. 19000යි. එකපාරම ගන්න පුළුවන් නම් ඒක එකපාරම දාගන්න. ඊට පස්සේ තියෙනවා 8යි 22 ඉන්වොයිස් සංඛ්‍යා 20 තොම්සන් සහ තොම්සන්. 22 8. එකක් 150 බැගින් අනුරුල් පොත් 10යි 120 බැගින් ඩබල් රුල් පොත් 20යි. බලමු මේක 500යිනේ. 120 ගානේ 20ක් කියලා කියන්න 2400යිනේ. 3900යි. මේකේ වට්ටම් තියනවද බලන්න. වට්ටම් නැහැ. එහෙනම් 3400 3900ක් දැම්මනම් හරියි. දැන් සමහර ගණන් වල දෙන්න පුළුවන් රුපියල් 5000කට වඩා වැඩි මිලදී ගැනීම 5000කට වඩා වැඩි ගැනීම සඳහා වට්ටමක් දෙන ඒ වගේ දෙන්නත් පුළුවන් ඈ. ඒ නිසා කල්පනා වෙතින් මේ ගණන් හදනකොට. ඊට පස්සේ අන්තිම එක 829 ඉන්වොයිස් සංඛ්‍යා 41 කැප්ටන්. 829 ඉන්වොයිස් සංඛ්‍යා 41 කැප්ටන්. බලන්න එයාගේ මොනවද අරගෙන තියෙන්නේ කියලා. 40 බැගින් කීටැක් 100යි කියන්නේ 4000යිනේ. 50 බැගින් කතුරු 50යි. 6500. ඒකෙන් වට්ටමක් තියෙනවා 100ට 2ක. 100ට 2ක් කියන්නේ 100ෙන් බෙදලා 2කින් වැඩි කරා. එතකොට 100ට 2 බලන්න දාන්න ඕනේ. 6370ක් කියලා එන උත්තරය. 6370යි. හරි දැන් තියෙන්නේ එකතුව ගන්න. 45845යි. ඒක ඉස්සරහින් ලියන්න පුළුවන් මාසේ අන්තිම දිනේ 8.31 කියලා දාලා ගැණුම් ගිණුමට හරකලා. එහෙම ලියන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕනේ වෙනවා ගැණුම් ගිණුමක් ඕනේ, කැප්ටන් ඕනේ, තොම්සන් ඕනේ, බිග් ෆුට් ඕනේ. ගිණුම් 4ක් ඕනේ. රූල් 2 ගානේ තිබ්බනම් ඇති. ඉතින් ගොඩාක් ඕනේ නැහැ. ඉතින් අර උපරිම 2යි නෙන්නේ. ගැණුම් ගිණුමක් ඕනේ. තොම්සන් ඕනේ. කැප්ටන් ඕනේ. බිග් ෆුට් ඕනේ. හරි මම ගිණුම් ටික ගහගත්තා. ඔයගොල්ලෝ ටක් ගාලා ගිණුම් ටික ගහගමු.
ඉක්මනින් ගිණුම් ටික ගහමු. ගිණුම් 4ක් ඕනේ රූල් 2 ගානේ වගේ තිබ්බනම් ඇති ගොඩක් ඕනේ. හරි. මම ගාන හදන්නම්. එතකොට දැන් අපි ඔන්න මේ වගේ ගැණුම් ජලයක් ගැහුව කාලේ වුණාට පස්සේ සාමාන්‍යයෙන් ණයට ගැණුම් ටික දාලා වෙළඳ වට්ටම් තියෙනවා නම් අඩු කරලා තමයි ගාන හදන්නේ. මේ වගේ දා ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මේක වාර්තා කරනවා. වාර්තා කරන එක. වාර්තා කරද්දී මේ එකතුව කෙලින්ම ගැණුම් ගිණුමකට හර කරන්න ඕනේ. ඔයාලට ඒක මතක නැත්නම් හැමතිස්සෙම ණයට ගැණුම් ලියන දිසටම මතක කරගන්න. ගැණුම් ගිණුම හර ණයහිමි පාලන බැර. ඒ අනුව ගැණුම් ගිණුම හර කරනවා අපි 8.31 ණයහිමි ගිණුම් කියලා. 45845යි. ඔන්න මම ඒක දාගන්න. ඊට පස්සේ එක් එක් ණය හිමිය බැර කරන්න. ඒ අනුව තොම්සන් සහ තොම්සන් බැර කරන්න 9450 කටයි 3. නමදාස් 450. ඊට පස්සේ 8යි 10යි කැප්ටන් බැර කරන්න 7125. හත්දාස් එකසිය විසි පහ. ඊට පස්සේ 8යි 17 බිග් ෆුට්ව බැර කරන්න 19000. ආය 8යි 22. ආයක 17 නේද? ඊට පස්සේ 8යි 22 ආය තොම්සන්ව බැර කරගන්න ගැනුම් කියලා 3900. මේ විදියට. ආය ඉන්නවා කැප්ටන් 8.29. ගැනුම් කියලා බැර කරගන්න 6370. මෙන්න මේ විදිහට ලියන්න තියෙනවා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. මේකේ මතක තියාගන්න හැමතිස්සෙම වෙළඳ වට්ටම අඩු කරලා ගිණුම් ගත කිරීමක් කරන්න. ඒ කියන්නේ සුද්ධ වටිනාකම තමයි ගිණුම් ගත කරන්නේ. ඊට පස්සේ දිස්ත්‍රාණ මතක තියාගන්න ගැනුම් ගිණුමට හර කරනවා එක් එක් ණය හිමියා බැර කරනවා. හරි නේද ළමයි? ලීලා ඉවරද? ගැනුම් ජර්නලයේ තියෙන අභ්‍යාස ටික නම් ඔක්කොම අවසන්. අපිට ඊළඟට කතා කරන්න තියෙන විකුණුම් ජර්නලය.
ඒක නිසා අපි ටක් ගාලා මේක ලියාගමු. ලියා ගන්න අය ඔව් කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. හරි. තව කවුරු හරි හරිනම් මට පොඩ්ඩක් කියන්න බං. දෙන්නෙක් වගේ ඉවර නම් මම මේක ඊළඟ කැලලට යන්න කොටසට. හරි වගේ නේද? හරි. අපි බලමු එතකොට. හරි හරි. අපි එහෙනම් යන් අපේ ඊළඟ කොටසට. අපි ඊළඟට කතා කරන්නේ දැන් අපේ ටියුට් එකේ තියෙන ක්‍රියාකාරකම් දෙකයි තිබ්බේ. පෙළ පොතේ තියෙන ක්‍රියාකාරකම් ටිකත් ගැනුම් ජර්නලය ආශ්‍රිතව අවසන්. අපි මේකේ විකුණුම් ජර්නලයත් කතා කරලා පොදු ජර්නලයත් කතා කරලා ඉවර වෙලා ඒ ලෙවල් සාමාන්‍ය පෙළ පේපර්ස් කීපයක ප්‍රශ්න පෙන්නන්නම් ඔයගොල්ලන්ට. හරි. අපි ඊළඟට කතා කරන්නේ විකුණුම් ජර්නලය. අපි මුලින්ම බලමු විකුණුම් ජර්නලයක සටහන් කරන්නේ මොනවද කියලා. අපි බලමු මුලින්ම විකුණුම් ජර්නලයක සටහන් කරන්නේ මොන වගේ ගනුදෙනුද කියලා. දැන් අපි ගත්තොත් එහෙම ව්‍යාපාරයක විකුණුම් කිව්වොත් විකුණුම් කියන එක අපිට වෙන්න භාණ්ඩ වික්කොත් අපි ඒවා ලියන්නේ මුදල් පොතක. භාණ්ඩ විකිනෙන්න පුළුවන් ඒ වෙල බැංකු ගත කළොත්. විකිණීමක් වෙලා මම ඒක ගන්නවා මෙහෙම අපිට විකින එම අවස්ථාවේම ඒ කලින් පාඩම ලියන්නේ තව මූලික පොතක. මතකයි ලිවලට වෙන්නත් පුළුවන් චෙක් පත් වලට වෙන්නත් පුළුවන් නේද? මතකයි නේද ඒක විකුණුම් කියන එක අපිට විකුණනවා කියලා කියන්නේ ඒ වෙලාවේ මුදලට විකුණනවා කියන තේරුම. හරිද? ඒ වුණාට ඒක චෙක් පතකින් කෙලිම සල්ලි වලින් හම්බුනොත් නැත්නම් නිකම්ම චෙක් පතකින් හම්බුනොත් මුදල් පොතේ ලියන්නේ. හැබැයි අපි ඒක ලියන්නේ මේ අපි මේවා කරලා ඉවරයි. මේ දෙකම ණයට වික්කොත් අපි ඒකමයි වෙළඳ භාණ්ඩ විකුණන්න ඒක හාල් පොල් ණයට විකුණන්න පුළුවන්. අනිත් එක තමයි වෙළඳ නොවන භාණ්ඩයක්. ඒ කියන්නේ දැන් අපි පොඩි කඩේක ඒගොල්ලෝ අලු ගන්න එක නිසා පරණික විකුණනවා. දැන් වෙළඳ භාණ්ඩයක් ණයට වික්කොත් ඒක කතා කරන්නේ. ඔයාලට මතකද ගිය පොදු ජර්නල් එක. මෙන්න මේක තමයි ඇත්තටම ව්‍යාපාරික ගනුදෙනු වාර්තා වෙන විදිය. ඉතින් ඇත්තටම ওই ටිකනේ වෙන්නේ. අපි භාණ්ඩ විකුණනවා. ඒකට බලනවා සල්ලි වලටද වික්කේ? ඒ ගමම චෙක් පතක් හම්බ වුණාට ඒක පස්සේ දවසකට බැංකුවේ දාන්නේ. එහෙනම් මුදල් පොතේ. තපාරක් කියන්න. භාණ්ඩ අපි විකුණනවා. විකුණලා සල්ලි හම්බුනොත් මුදල් පොතේ. නැත්නම් චෙක් පතක් හම්බ වෙනවා. ඒක දැම්ම බැංකුවේ දාන්න නැහැ කියලා කියන. එහෙනම් මුදල් පොතේ වාර්තා කරනවා. ඊට පස්සේ අපි අපිට විකුණනවා චෙක් එකක් හම්බ වෙනවා. ඒක ඒ ගමම්ම ගිහිල්ලා බැංකුවේ දානවා. එහෙනම් බැංකුව කිව්වේ. ඊට පස්සේ අපි භාණ්ඩ විකුණනවා ණයට. මොන භාණ්ඩද? වෙළඳ භාණ්ඩයක් ණයට වික්කොත් නම් විකුණුම් ජර්නලය. වෙළඳ නොවන එකක් වික්කොත් එහෙම පොදු ජර්නලය. ඔන්න ඔය ටික විතරයි තියෙන්නේ. ඊ සතියේ මම මේක කතා කළේ වෙන වෙනම වගේ. මට මතක විදිහට අපිට විකුණන්න පුළුවන්, ණයට විකුණන්න පුළුවන් මෙහෙම කතා කළේ. ඉතින් මේක තමයි ඇත්තටම සිද්ධ වෙන ක්‍රියාවලිය වෙන්නේ විකුණුම් වලට අදාළව. ඉතින් අද අපි කතා කරන්නේ විකුණුම් ජර්නලය. විකුණුම් ජර්නලය කියලා කියන්නේ මොකක්ද යන්න? ව්‍යාපාරයක වෙළඳ භාණ්ඩ ණයට විකිණීම. මම ලියන්න මෙතන වෙළඳ භාණ්ඩ. මුලින්ම මූලික පොත. වෙළඳ කරන මූලික පොත. අපි කියනවා විකුණුම් ජර්නලය කියලා. ව්‍යාපාරයක තියෙන හැම මූලික පොතකම ගනුදෙනු වාර්තා කරද්දී මූලාශ්‍ර ලේඛන මත නේද වාර්තා කරනවා කියලා කිව්වා. මම අදත් කිව්වනේ ඕක. එතකොට මේ විකුණුම් ජර්නලයක ගනුදෙනු වාර්තා කරන මූලාශ්‍ර ලේඛනේ මොකක් වේද? වික්කොත් අපි මේක කතා කළේ 7 වෙනි පාඩමේදී. මොකක්ද? මුදල් ලැබුණොත් ලදුපත, මුදල් ගෙව්වොත් ගෙවීම් වවුචරය. ඊට පස්සේ ඔය බැංකු ජංගම ගිණුම ආශ්‍රිත ඒවා නම් ගොඩක් තිබ්බනේ. ඒක නිසා ඒක කමන්නේ කතා කරමුකෝ. බැංකුවේ මුදල් තැන්පත් කළොත් මුදල් තැන්පතු පත්‍රය, බැංකුවේ චෙක්පත් තැන්පත් කළොත් චෙක් තැන්පතු පත්‍රය, චෙක් පතක් නිකුත් කළොත් චෙක් පිළිපද නැත්නම් ගෙවීම් වවුචරය. ඊට පස්සේ ඔය බැංකු ගාස්තු ඍජු ප්‍රේෂණ වගේ දේවල් වලට බැංකු ප්‍රකාශනي ඔය වගේ අපි කතා කරා. ඊට සුළු මුදල් පොතේ සුළු මුදල් ගෙවීම් වවුචරය. ඊට පස්සේ ගිය සතියේ කතා කරපු නැත්නම් අද අපි අන්තිමට හදපු ගානේ ගැනුම් ජර්නලය, ගැනුම් ඉන්වොයිස්. එහෙනම් විකුණුම් ජර්නලය මොකක්ද? විකුණුම් ඉන්වොයිස්. මට එවලක් තියෙනවා විකුණුම් ඉන්වොයිස් කියලා. හොඳයි. ඉතින් අපේ විකුණුම් ජර්නලයේ මූලාශ්‍ර ලේඛනයේ වෙන්නේ විකුණුම් ඉන්වොයිස් කියන එක. මේකේ ආකෘතියත් හරිම සරල ආකෘතියක් තියෙන මම ඇඳලා පෙන්නන ඔයගලන්ට. අර වෙනසක් නෑ. ගැනුම් ජර්නලයේ විකුණුම් ජර්නලයේ මුල මෙහෙමයි. ඊට පස්සේ අපි භාණ්ඩ ණයට ගන්නේ නම් සැපයුම් කරුවන්ගේ. නැත්නම් අපිට භාණ්ඩ ණයට විකුණන්නේ සැපයුම් කරුවනේ. ඒතර අපෙන් භාණ්ඩ ණයට ගන්නේ කවුද? ගැනුම් කරුවෝ. එහෙනම් මෙතන ලියන්නේ ගැනුම් කරු කියලා. ගැනුම් කරු කියලා. අනිත් එකේ ලියුවේ සැපයුම් කරු කියලා. මොකද අපි කලින් ණයට ගත්තානේ. දැන් කියන්නේ අපි තමයි ණයට විකුණන්නේ. එහෙනම් ගැනුම් කරු කියලා ලියවෙන්නේ. අනිත් තීරුව එහෙමමයි. ඉතින් මුළු වටිනාකම ලෙජර් පිටුව. මේක උඩින් ලියනවා විකුණුම් ජර්නලය කියලා. අනිවාර්යයෙන් මේ නම ලියන්න ඕනේ. මේක තමයි විකුණුම් ජර්නලයක ආකෘතිය. කලින් වගේම තමයි දිනේ තීරුවේ දිනේ දානවා. ඉන්වොයිස් සංඛ්‍යා තීරුවේ ඉන්වොයිස් සංඛ්‍යා දානවා. ගැනුම් කරු තීරුවේ දාන්න කෙනාගේ නම ලියනවා. මුළු වටිනාකම් තීරුවේ දාන්නේ සුද්ධ වටිනාකම. සුද්ධ වටිනාකම කියන්නේ වෙළඳ වට්ටම අඩු කළාට පස්සේ ආගේ. වෙළඳ වට්ටම් ගිණුම්ගත වෙන්නේ නැහැ. අපි එහෙනම් ඒ ටිකත් එක්ක ටියුට් එකට යමු. මේක අමාරු නෑ ලේසි. ඕගොල්ලන්ගේ පෙළ පොතේ හම්බ වෙන 10 වසරේදී හම්බ වෙන ලේසිම ගිණුම් කරන්නේ පාඩමක් තමයි මේ අපි කතා කරන්නේ. මේක වරද්ද ගන්න කියන තේරුමක්ම නෑ ඉතින්.
හරි බලමු අපි විකුණුම් ජර්නලේ. අපි මෙතන ලියා ගමු ලෙජර් පිටුවයි ලෙජර් ගිණුමයි දෙකම එකක් තමයි ඉතින්. සෝරි දෙකක් ඒක. දෙකක්. ලෙජර් මගෙන් අහලා තියෙන ප්‍රශ්නයක් සර් ලෙජර් පිටුවයි ලෙජර් ගිණුමයි කියන්නේ දෙකක්ද කියලා. ඕනම එකත් පෙන්නන්නම් මෙතන. කොහොමද පෙන්නන්නේ ඒක? හරි. දැන් මෙහෙම තියෙනවනේ. මේ තියෙන්නේ ලේ P කියලා. ලේ P කියලා තියෙන්නේ. ලෙජර් ගිණුම කියලා තීරුවක් එන්නේ සුළු මුදල් පොතේ විතරයි. ලෙජර් ගිණුම කියලා තීරුවක් එන්නේ සුළු මුදල් පොතේ විතරයි. ඒ හැර ඔයගලන්ට ලෙජර් ගිණුම කියලා කිසිම මූලික පොතක එන්නේ නැහැ. එතකොට මෙහිම ලෙජර් ගිණුමක් ගැහුවට පස්සේ මේ තියෙන ලෙජර් ගිණුමක් සාමාන්‍ය ආකෘතියේ දිනය විස්තරය සංගල පිටුව වටිනාකම දිනය විස්තරය සංගල පිටුව වටිනාකම බැර හර. දැන් මෙහෙම අපි ගිණුම් ගන්නකොට මේක අත්පුරු ක්‍රමයේදී. ඒ කියන්නේ අපි දැන් පරිගණක පද්ධතියට වෙලා හිටියට ඊට ගොඩක් කාලයකට කලින් මේ ගිණුම් ගහලා තියෙන්නේ ලෙජර් පොත් කියලා පොත් විශේෂයක. ඒක අදටත් බුක් ෂොප් වල ගන්න තියෙනවා. ඔව් හැම එකේම නෑ පොඩ්ඩක් ටිකක් ලොකු බුක් ෂොප් වල ගන්න පුළුවන් මේක. ලෙජර් පොත් ඒ ලෙජර් පොත්වල එක පිටුවකගේ මේ ගිණුම උඩින් අපි දාගන්නවා ලේ P කියලා මේ කීවෙනි ගිණුමද කියලා මේක 10 වෙනි ගිණුම නම් 10 කියලා දාගන්න. එතකොට හිතන්නකෝ දැන් මේක ඇතුළේ අපි ලියන්නේ අර PL ඒ වගේ කට්ටියගේ නම් දැන් මට PL හොයා ගන්න ඕනේ. දැන් මං හැම පිටුවම පෙර බලන PL කෝ එහෙම හොයන්න වෙනවනේ. දැන් අර අපි දැන් එක එක ගනුදෙනු කරුගේ ගිණුම් වල ලියන්න එපා. දැන් අර අපි කලින් ගැනුම් ජර්නලේ කරද්දී ගැනුම් ගිණුම හර ණයහිමි පියල් බැර අන්න ඒ වගේ වාර්තා කරනකොට දැන් පියල් ගිණුම හොයා ගන්න ඕනේ. දැන් මට එකින් එක පියල් ගිණුම හොයා ගන්න ගියාම වෙලා යනවනේ. ඉතින් පියල් ගිණුම පිටු අංක 10 තියෙන්නේ කියලා ලියාගත්තොත් ලේසි නේද? අන්න ඒකට තමයි තියෙන්නේ. දැන් අපි නම් ගිණුම් 5ක් 6ක් 4ක් ගහලානේ කරන්නේ. දැන් ඔය ගිණුම් 50ක් 100ක් තියෙන ව්‍යාපාරයක් කොහොමද මේක කරන්නේ? පිටු අංකය බලලා තමයි කරන්නේ. පහසුවට ඒක කරන්නේ. ඉතින් ලේපී කියලා කියන්නේ ලෙජර් පිටු අංකය. ලේ ගී කියලා කියන්නේ ලෙජර් ගිණුම. ලෙජර් ගිණුම කියලා කියන්නේ ඒකෙන්නේ සුළු මුදල් පොතේ විතරයි. සුළු මුදල් පොතේ සුළු මුදල් නොවන ගෙවීමක් සටහන් කියන්නේ ලෙජර් ගිණුම කියන තීරු. හරි. අපි බලමු මෙතන විකුණුම් ජර්නලයේ. අපි මෙතන ලියාගමු මේ නිර්වචන. මම නිල් පාටින් දාලා තියෙන්නේ මේ නිර්වචන ලියාගන්න. මේ නිර්වචන ලියාගන්න. වෙළඳ භාණ්ඩ ණයට විකුණුම් මුලින්ම සටහන් කරනු ලබන මූලික පොත විකුණුම් ජර්නලයේ ලෙස හඳුන්වයි කියලා. වෙළඳ භාණ්ඩ ණයට විකුණුම් මුලින්ම සටහන් කරනු ලබන මූලික පොත විකුණුම් ජර්නලයේ ලෙස හඳුන්වයි. වෙළඳ භාණ්ඩ ණයට විකුණුම් මුලින්ම සටහන් කරනු ලබන මූලික පොත විකුණුම් ජර්නලයේ ලෙස හඳුන්වයි. හරි. ඊට පස්සේ බලමු අපි ටියුට් එකට ගිහිල්ලා හරි. යන් ටියුට් එකට. භාණ්ඩ ණයට විකිණීමේදී ණයගැතියන් වෙත ඉන්වොයිස් එකක් නිකුත් කරේ. දැන් මේ මෙතනත් පොඩි දෙයක් තියෙනවා ළමයි. බලන්නකෝ මේක මේ. මම ඒ කතාවත් ඔයාලට කියලා දෙන්නම්කෝ. ඇත්තට මේ විෂයක් හරියට ඔලුවට දාගත්තා නම් මහ දෙයක් නෑ. දැන් ඔන්න මම මෙතන අදිනවා අපේ ව්‍යාපාරය. කියන්නේ දැන් අපි කට්ටියම දැන් අපි හිතමු අපි ඔක්කොමලා මේක ව්‍යාපාරයක අයිතිකරුවෝ කියලා මම මේක දාන්නම් B කියලා. ඔන්න අපි ඔක්කොමලා මේ ව්‍යාපාරයේ අයිතිකරුවෝ ඈ. හරි. ඊට පස්සේ ඔන්න මම තව ව්‍යාපාරයක් දාන්න මෙතන. මේක දාන්නම් A කියලා එකක්. මේ ඉන්නේ අපි හිතමු හාල් වෙලෙන්දෙක් කියලා හාල් විකුණන කඩයක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන අපේ පොඩි සිල්ලර කඩයක්. මේ තියෙන්නේ සිල්ලර කඩයක්. කියන්නේ ග්‍රොසරි ස්ටෝර්ස් වගේ සිල්ලර කඩයක්. මේක තමයි අපේ එක. මේ තියෙන අපි හාල් ගන්න හාල් කඩයක්. ඊට පස්සේ මෙතන තව කෙනෙක් ඉන්නවා අපි කවුද? මෙතන ඉන්නවා කපිල. හරි. දැන් හිතන්න මෙහෙම. දැන් අපි මේ හාල් කඩෙන් අපි ගන්නවා හාල්. හාල් කඩෙන් අපි හාල් ගන්නවා. හරිද? හාල් ගන්නවා. හාල් ඔන්න කිලෝ 10ක් ගන්නවා. එතකොට හාල් කිලෝ 10 ගන්නකොට මේ හාල් කඩේ තියෙනවනේ. ඒගොල්ලෝ අපිට දෙනවා බිලක්. ඒගොල්ලන්ගේ නම තමයි උඩින්ම තියෙන්නේ හාල් වෙලෙන්දෝ. ඊට පස්සේ ඔන්න අපේ නම දාලා, ඔන්න ගාන දාලා, මම 1000ක් නිකන් දාන්නම්. දාලා ඔන්න අපිට බිලක් දෙනවා. හරිද? බිලක් දෙනවා. ඔයගොල්ලෝ දන්නවද මේ දෙන බිලත් එක්ක මේ බිල් එන පොත ඔයගොල්ලෝ දැකලා තියෙනවා නම් මේ බිල් පොතේ කොළ දෙකක් තියෙනවා. මේ බිල් පොතේ කොළ දෙකක් තියෙනවා. වැඩි උනේ හાર્ඩ්වෙයාර් එකක ඔයගොල්ලෝ බලන්න හાર્ඩ්වෙයාර් එක ගිහිල්ලා බඩු අරගෙන බිලක් කිල්ලුවොත් හાર્ඩ්වෙයාර් එකේ මුදලාලි මොකද කරන්නේ? එයාගේ බිල් පොත අරගෙන කාබන් කොලයක් කියලා ඔයාලට ලියන බිල යටින් කාබන් කොලයක් ලියලා තියලා බිල ලියලා ඔයාලට උඩ කොලේ ඉරලා දෙනව නේද? අන්න ඒ වගේ නැත්නම් අර බැංකුවේ ඔයා සල්ලි දාන කොල සම්පූර්ණ කරද්දී උඩ කොලේ ලියන එක මේ යට කොලේ වදිනව නේද? අන්න ඒ જાතිය හරේ එක්ක කාබන් කොලයක් ලියලා විදියට හරි කමක් නැහැ. මේගොල්ලෝ ගාව බිල් පොතක් තියෙනවා. එතකොට මේ උඩ බිල් කොලේ ඔක්කොම ටික ලියලා මට මෙයා දෙනවා මේ කොලේ. මේ කොල පාට කොලේ ඉරලා දෙනවා මට. මේ කොලේ ඉරලා දෙනවා මට.
දෙන්න දෙනවා. එතකොට එයා ගාවත් ඉතුරු වෙනවා මේකෙම කොපියක්. එයා ගාවත් ඉතුරු වෙනවා මේකෙම කොපියක්. එයා ගාවත් තියෙනවා මං ගාවත් තියෙනවා. එතකොට එකම කොලේ දැන් එක කොලයක් කාල් කඩේ තියෙන එක කොලයක් මං ගාව තියෙනවා. එතකොට මෙන්න මේ බිලට අපි නමක් කියනවා ළමයි. මේ කොලේ කියලා. ඉන්වොයිස් එක කියලා. මේ කොලේ උඩම ගහලා තියෙන ඉන්වොයිස් කියලා. ඉන්වොයිස් කියලා. ඉන්වොයිස් කියලා ගහලා තියෙනවා. එතකොට මේ කොලේ උඩ කොලේ අපිට කඩලා මෙන්න මට දුන්නා. මේ තියෙන මේ කොලේ මට දුන්නා. එක කොලයක් ඒගොල්ලෝ ගාවත් ඉතුරු වෙනවා. එතකොට මෙන්න මේ කොලේ ගත්තොත් එහෙම මට දෙන කොලේ මට හම්බුනේ භාණ්ඩ ගත්තට අදාළවනේ. එහෙනම් මම කියනවා ගැනුම් ඉන්වොයිස්. මගේ පැත්තෙන් ගැනුම් ඉන්වොයිස් තමයි මේක. ඊට පස්සේ මේ ඒ හාල් කඩේ පැත්තෙන් කොලේ තියන් ඉන්නේ මට භාණ්ඩ වෙක්කට. එයාගේ පැත්තෙන් විකුණුම් ඉන්වොයිස්. ඒකයි මේ ඉන්වොයිස් කියන්නේ එකක්. ඒක අර ගන්න කෙනාගේ පැත්තෙන් ගැනුම් ඉන්වොයිස්. විකුණන කෙනාගේ පැත්තෙන් විකුණුම් ඉන්වොයිස්. ඉතින් හිතන්නකො ඕකම තමයි මගේ අපේ කඩේදිත් වෙන්නේ. දැන් උන අපේ කඩේදී වෙන්නේ මොකක්ද? අන්න කපිල කියන කෙනා අපේ කඩෙන් ඇවිල්ලා ණයට බඩු ටිකක් ගන්නවා. එතකොට අපිත් බිලක් ලියනවා. ඒකේ කොපිස් දෙකක් තියෙනවා. එක කොලේ ලියලා උන්න කපිලට එකක් දෙනවා. මේක සල්ලි වලට නම් එක බිලයි දෙන්නේ සාමාන්‍යයෙන්. ඒක ඉතුරු බිල සාමාන්‍ය අර පොෂ් මැෂින් එකක වගේ නම් මැෂින් එකේ ඉතුරු වෙනවා. ඊට පස්සේ දෙවෙනි බිල අපි ගාව තියාගන්න. ඒතර අපේ පැත්තෙන් මේ බිලට කියන්නේ විකුණුම් ඉන්වොයිස් එක. ගන්න කෙනාගේ පැත්තෙන් ගැනුම් ඉන්වොයිස් එක. ඒකයි වචනේ එහෙම කියලා තියෙන්නේ. භාණ්ඩ ණයට විකිණීමේදී ණය ගැතියන් වෙත ඉන්වොයිස් එකක් නිකුත් කරේ. එය විකුණුම් ඉන්වොයිස් ලෙස හැඳින්වේ. අර අපේ ගැනුම් කරුවට නිකුත් කරනවා කියන්නේ අපි භාණ්ඩ විකුණලානේ. ඒක නිසායි විකුණුම් ඉන්වොයිස් කියලා කියන්නේ. නැත්නම් මේකට කියන්නේ ඉන්වොයිස් කියන වචනේ. ගන්නවා නම් ගැනුම්, විකුණනවා නම් විකුණුම්. මෙහි පිටපතක් ව්‍යාපාරය තුල තබා ගැනීම. විකුණුම් ජර්නලෙහි ගනුදෙනු සටහන් කරන්නේ නෙමෙයි ඉන්වොයිස් පිටපත මූලාශ්‍ර ලේඛන ලෙස යොදාගෙන. භාණ්ඩ ණයට ප්‍රතිශතයක් අඩු කරයි. මේ වෙළඳ වට්ටම් වේ. ඒ කියන්නේ ගහලා තියෙන ගානේ යම්සි ගානක් අඩු කරනවලු. ඒකට වෙළඳ වට්ටම් කියලා කියනවා. වෙළඳ වට්ටම් අඩු කළ පසු ලැබෙන ශුද්ධ වටිනාකම විකුණුම් ජර්නලයේ සටහන් කරේ. ඒකෙත් සටහන් කරන්නේ වෙළඳ වට්ටම අඩු කළාට පස්සේ ගන්න. ඒක හයිලයිට් කරගන්න. විකුණුම් ජර්නලයක සටහන් කරන ගනුදෙනු යම් කාල සීමාවක් අවසානයේදී ලෙජරයට පිටපත් කරනවා. ඒක ලියන්නේ එතකොට ණයට විකුණුම් දින 30 සටහනේ. කොහොමද? ණයගැති ගිණුම හර විකුණුම් ගිණුම බැර. අර කලින් කතාවම තමයි. වෙනසක් නැහැ. 30 සටහන විතරයි වෙනස්. ඔන්න විකුණුම් ජර්නලයේ ආකෘතිය තියෙනවා. දිනය, ඉන්වොයිස් සංඛ්‍යය, ගැනුම්කරු, මුළු වටිනාකම ලෙජර පිටුව. ඔයාලට ගාණක් දීලා තියෙනවා. අපි මේ ගාණ හදමු. දැන් හදන්න අමාරුයි මම මේ ගාණ අරගෙන යන්නම්. හරි. මම මොන ගාණ අරගෙන ආවා. අපි බලමු දැන් ගාණ. ඔන්න තියෙනවා ලහිරුගේ ව්‍යාපාරයේ තොරතුරු පහත දැක්වේ කියලා ඉන්වොයිස් සංඛ 7.1 ඉන්වොයිස් සංඛ 15 යටතේ පවන්ට විකුණු භාණ්ඩවල වටිනාකම 25000යි අඩු කළ වට්ටම 105යි. ඒ කියන්නේ ඔන්න බලන්න. දිනේ තියෙනවා 7.1. අපි දාගමු දිනේ 7.1 කියලා ටියුට් එකේ. ඉන්වොයිස් සංඛ්‍ය නම් 15. පවන්ට තමයි විකුණලා තියෙන්නේ. එහෙනම් දැනුම් කර වෙන්නේ පවන්. කීයක භාණ්ඩද 25000යි නමුත් අඩු කළා තියෙනවා 105. එතකොට අපි හැමතිස්සෙම ළමයි මේක අපි ගනුදෙනු කරුව ආකර්ෂණය කරගන්න පාවිච්චි කරන දෙයක්. වෙළඳ වට්ටම්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට හිතන්න ඔයාට කඩයක් තියෙනවා. හිතන්න ඔක රෙදි කඩයක් කියලා. ඒ කියන්නේ ඇඳුම් කඩයක් කියලා. දැන් මේක සාමාන්‍ය පොඩි කඩයක මුදලාලි කෙනෙක් කරන්නේ නැහැ. මොකද එයා දන්නවා එයාගේ කඩේට එන්නේ අවශ්‍ය බඩු ටික ගන්න විතරයිනේ. දැන් ඒ කියන්නේ හාල් ටිකක්, පොල් ටිකක්, පාන් ගෙඩියක්, සබන් කැටයක්, බිස්කට් පැකට් එකක්. ඒ කියන්නේ අත්‍යවශ්‍ය බඩු ටික ගන්න පොඩි ගාණක් අතේ තියාගෙන එනවා මිනිස්සු. නේද? හැබැයි රෙදි ඇඳුම් ගන්න අපි යන්නේ කොහොමද? ඇඳුම් ගන්නදී අපි සාමාන්‍යයෙන් එහෙම ඒ කියන්නේ සමහර වෙලාවට නම් ඉතින් ගාණක් බලලා මේ ගානට ගන්න කියලා හිතාගෙන යනවා. නැත්නම් ඉතින් ගෙදර හැමෝම ගිහිල්ලා ඇඳුම් ගන්නකොට එක්ක සමහර අය හිතාගෙන නැති මං මෙයාට මේකෙන් ගමු අනිත් කෙනාට අනිත් ෂොප් එකෙන් ගමු එහෙම කියලා හිතාගෙන යනවත් ඇති. හැබැයි එහෙම ඇවිල්ලා ඇඳුම් කඩේක ඇඳුම් ගන්නකොට ඒකේ කඩේ ගහලා තිබ්බොත් එහෙම හැම රුපියල් 10000කට නැත්නම් රුපියල් 5000කට වඩා වැඩියෙන් මිලදී ගන්නවා නම් 10%ක් අඩු කරනවා කියලා. එතකොට අර ගෙදර කට්ටියම ඒ කියන්නේ අර එකම තැනකින් හරි ඇඳුම් ටික අරගෙන අර වට්ටම ගන්න හදනව නේද? අන්න ඒ වගේ කියන්නේ ඒක ව්‍යාපාරික කලවි උපක්‍රමයක්. මොකද එතකොට හිතන්නකෝ ඔයාගේ ගෙදර එක්කෙනයි මේකෙන් ඇඳුම් ගන්න ආවේ. එතකොට රුපියල් 1000ක් 2000ක් වෙන්න ඇති. නමුත් අර ඒක දැක්කට පස්සේ හැමෝම එකම තැනකින් ඒ කියන්නේ ඒ ෂොප් එකකින්ම බඩු ගන්න පටන් ගන්නවා. එතකොට ඒගොල්ලන්ගේ විකුණුම් වැඩි වෙනවා. පොඩි ගාණක් අඩු කරන්න වෙනවා තමයි. නමුත් ඊට වඩා ඒගොල්ලන් ලාභයි ඒක. ඒ වගේව තමයි මේ වෙළඳ වට්ටම්. වෙළඳ වට්ටම් දෙන එකේ අරමුණ තමයි ඕක. අලවිය වැඩි කරගන්න එක. ඉතින් අර හිතන්නකෝ 4500ක ඇඳුම් ගත්ත පුද්ගලයා කල්පනා කරලා බලනවා තව 500ක් ගත්තොත් මට ඩිස්කවුන්ට් එකට යන්න පුළුවන් ද කියලා. එයාත් 5000 වෙන්න කොහොම හරි ගන්නවා බඩු. ඉතින් ඒක අලෙවි උපක්‍රමයක්. වට්ටම් දෙන එක. ඉතින්
ඔයගලන්ට ඒ වගේ තියෙනවා ඔයගොල්ලෝ ඒක කරලා බලන්න අනිවාර්යෙන් අලෙවි වැඩි කරගන්න පුළුවන් හැබැයි පාඩු ලබන්න නැතුව ඉතින් ඒකට ගිණුම් කරණය ගැන අවබෝධය තියෙන්න ඕන උසස් පෙළ ගිණුම් කරණය උසස් පෙළ ගිණුම් කරණයයි මේ සාමාන්‍ය ව්‍යාපාර අධ්‍යයනයේ දැනුමයි තියෙනවා නම් අපිට සාමාන්‍යයෙන් ලාභ ලබන්න පුළුවන් ඉතින් ඔන්න භාණ්ඩවල වටිනාකම 25000ලු 105ක් අඩු කරලා 25000න් 105 කියන්නේ කීයද 2500න් භාගේ 1250යි එහෙනම් ඔයාලට පුළුවන් 25000න් 1250 හැමතිස්සෙම 110 කියලා කියන්නේ ඔක බෙදලා ගන්න එපා 110 කියන්නේ 25000න් බිඳුවක් කැපුවට පස්සේ එක 2500යි හරිද ඊට පස්සේ 105 කියන්නේ මොකක්ද 105 කියන්නේ 110න් භාගයනේ ඒ කියන්නේ 105 සමානයි 110 බෙදීම දෙකනේ එහෙනම් 110 දී 2500ට 5 වෙන්න ඕනේ එකෙන් භාගය 1250 එහෙමයි ගන්න ලේසියෙන් හරි එතකොට 150යි 23750 ඒක දාගන්න ඊට පස්සේ 711 ඉන්වොයිස් අංක 16 සහන් විකුණු භාණ්ඩවල ශුද්ධ වටිනාකම ශුද්ධ කියලා කියන්නේ වට්ටම අඩු කළාට පස්සේ ගන්න කියන 27000 ඒව කෙලින්ම දාගන්න බය නැතුව ඉස්සෙම වට්ටම අඩු කළාට පස්සේ එක ඒක උඩ හයිලයිට් කරා උඩ කියන්නේ මෙතන නෙමෙයි එහා පැත්තේ මෙතන උඩ හයිලයිට් කරගන්න ඇති මෙතෙන් වෙළඳ වට්ටම් අඩු කළ පස්සේ ලැබෙන ශුද්ධ වටිනාකම තමයි විකුණුම් ජලය සටහන් කරන්නේ ඊට පස්සේ ඒකත් හරි 722 ඉන්වොයිස් සංඛ්‍යා 17 පවන් විකුණු භාණ්ඩවල වටිනාකම 15000යි අඩු කළ වට්ටම 102යි 102 කියලා කියන්නේ 100 ෙන් වැඩි කරන්න එනවා 300ක් 14700යි 726 ඉන්වොයිස් සංඛ්‍යා 18 එනවා ඒකේ ශුද්ධ වටිනාකම කෙලින්ම දීලා තියෙන්නේ 13500යි කියලා හරි එච්චරයිනේ මෙහිම වගේ ලියලා ඉවරුනාට පස්සේ ඔයගලන්ට කරන්න තියෙන්නේ ඉවරච්ච තැන යටින් ඉරක් ඇඳලා එකතුව ගන්න කලින් වගේම තමයි බිඳුවයි කියලා කියන්නේ 5යි 5යි කියලා කියන්නේ 14යි 14යි කියලා කියන්නේ 19 9 දැම්ම එකක් ඉතුරුයි 1යි කියලා කියන්නේ 10යි කියන්නේ 11යි කියන්නේ 15යි කියන්නේ 18යි දැම්ම එකක් ඉතුරුයි කියලා කියන්නේ 6යි කියන්නේ 9යි නෑ 8යිනේ 2 3 6 1යි 7යි අපර බලමු බිඳුවයි 5යි 7යි 7යි 14යි 14යි 5යි 19 9 දැම්ම එකක් ඉතුරුයි 4යි 7යි 11යි 11යි 4යි 15යි 15 78950යි මාස අන්තිම දිනේ දාලා ලියමු මාස අන්තිම දිනේ දාගන්න 7:31 ඔව් 78950යි මාස අන්තිම දිනේ දාගන්න ඊට පස්සේ මේක ඉස්සරහින් චූටි වාක්‍යයක් ලියනවා අපි මතකද අපි ගැනුම් ජර්නලයක නම් ලිව්වා ගැනුම් ගිණුමට හරකලා කියලා එහෙනම් මේක ඉස්සරහට දිනනවද ඒක නෑ මේක බලන්න ඕනේ ණයට විකුණුම්නේ අපි ණයට විකුණුම් වෙන දිසටාන මොකක්ද කියලා බලන්න ණයට විකුණුම් ලියන්නේ කොහොමද ණය ගැති හර විකුණුම් බැර මෙහෙමනේ ණයට විකුණුම් ලියන්නේ එහෙනම් මේක ලියන්නේ මෙන්න මේ සටහනේ දැන් බලන්න මේක මේ සටහනේ තමයි ලියන්නේ දැන් බලන්න මේකේ මුළු විකුණුම් කීයද මේ ගානේ මුළු විකුණුම් තියෙන්නේ මේක මේ 78950 එහෙනම් ඒක ඉස්සරහින් වට ලියන්න පුළුවන් මොකද්ද විකුණුම් ගිණුමට මේ මුළු විකුණුම් ටික තියෙන්නේ විකුණුම් මේ ඉන්නේ ණය ගැතියෝ ටික එහෙනම් මේ මුළු විකුණුම් ඉස්සරහින් ලියුවා කි විකුණුම් ගිණුමට මොකක් කළාද බැර කළා කියලා. බැරකේ නම් ගැනුම් ගිණුමට හර කළා. ඊට පස්සේ මේ ඉන්නේ එක් ණය ගැතියෝ. මේක නම් පැන්සලෙන් ලියා ගන්න. අවශ්‍ය නම් පැන්සලෙන් ලියා ගන්න. මෙන්න මේ ටික එක් ණය ගැතිය බැර කළා නම් හරි. එක් ණය ගැතිය බැර කළා නම් හරි. මේක පැන්සලෙන් ලියා ගන්න මම මේ නිල් පාටේ ලියන්නේ මේ ලියන්නේ නැති එක. කියන්නේ ලියන්න නැති එකක් ලියන්නේ එක් ණය ගැතිය බැර කළා නම් හරි. බලන්න අර සටහනම තමයි. එකතුව විකුණුම් ගිණුමට බැර කළා. ඒක සාමාන්‍ය පෑනේ ලියා ගන්න. නමුත් මේ එක් ණය ගැතිය ගිණුම් ටික අපි බැර කරනවා කියන එක ලියන්නේ නැහැ. ගිණුම් ටික ගහලා බැර කළා නම් හරි. සෝරි හර කළා නම් හරි බැරලු. හර කළා නම් හරි. ණය ගැතිය ගිණුම හරනේ. ඒක තව පොඩ්ඩක් වරදින්. එතකොට ඒ අනුව විකුණුම් ගිණුම බැර ණය ගැතිය ගිණුම් ටික හර කළා නම් හරි. අරගේ අනිත් පැත්ත දැන් ගැනුම් එකේ මොකද්ද කළේ? ගැනුම් ගිණුමට හර ණය හිමි ගිණුම් ටික බැර. විකුණුම් එකේ කරන්නේ ණය ගැතිය ගිණුම් ටික හර විකුණුම් ගිණුම නම් බැර. සටහන් කරගමුද? එහෙනම් අපි මුලින්ම මේ විකුණුම් ගිණුම බැර කරපු කතාව ලියලිමු. ඔන්න මම පළවෙනි ගිණුම විකුණුම් කියලා ගහගෙන ගහන්න ඕනේ ටියුට් එකේ තියෙනවනේ. විකුණුම් කියලා නම් කරගෙන බැර කළා කියලානේ කියන්නේ. බැර පැත්තට ගිහිල්ලා දිනේ බලනවා 7:31 තියෙන්නේ. දාගන්නවා ණය ගැති ගිණුම් කියලා. මොකද ණය ගැතිය ගොඩක් ඉන්නවනේ. ණය ගැති ගිණුම් කියලා දාගෙන දාගමු අපි 78950. මෙහෙම. ඊට පස්සේ මොකද කරන්නේ? එක් ණය ගැතියගේ නම් වලින් ගිණුම් ගහලා ඒව හර කරමු. 7යි 1 පවන් හර කරමු 23750. පවන් ණය ගැති හර කරමු 7යි 3 විකුණුම් කියලා. විකුණුම් කියලා මේ හර කරන්නේ
23750. ආයේ 7:11 සහ අර කළා නම් හරි 7:11 විකුණුම් කියලා. කීයද ගාන? 27000. ආයි ඉන්නවා පවන්. ආයේ පවන්න හර කරගමු 7:22. විකුණුම් කියලා 14700යි. ඊට පස්සේ ඉන්න අන්තිම කෙනා ණයන. ගාතුන්දාස් 500. ඔන්න ඔය විදිහට කළා නම් හරි. එතකොට අර එක් එක් ණය ගැතිය හර වෙනවා සම්පූර්ණ විකුණුම් ගිණුම බැර කරනවා. හරිනේ? මොන හරි ගැටලු තියනවද? දැන් මේකෙත් අර කලින් කතාවම තමයි මේකේ අර ආකෘතිය නම් සැපයුම් කරු වෙනුවට ගැනුම් කරු. ඊට පස්සේ අර තියෙන ආයෙත් තියෙන වෙනසකට තියෙන්නේ දැන් ණයට ගැනුම් ජර්නලයක ලියද්දි ගැනුම් ගිණුමට හර කළා එක් එක් ණය හිමියා බැර. දැන් මෙතනදි වෙන්නේ ණයට විකුණුම්නේ. එහෙනම් ණය ගැතිරියෝ ටික හර විකුණුම් ගිණුම බැර. ඊට පස්සේ තමයි මේ ණයට ගැනුම් වලයි විකුණුම් වලයි තව ප්‍රධාන වෙනසක් තියෙනවා. ඒක තමයි ඔයාලට මතක නම් මේ ගැනුම් ජර්නලයේ ඉන්වොයිස් අංක තීරුව අපිට ආවේ කලින් ගැනුම් ජර්නලයේ එක එක අංක නේද? ඒ කියන්නේ 48 ආවා, 63 ආවා, ආයේ 8 ආවා. ඒ කියන්නේ පිළිවෙලකට ආවේ නැහැ. නමුත් මේ විකුණුම් ජර්නලයක අංක එන්නේ පිළිවෙලට. බලන්න 15, 16, 17, 18. ඒකට හේතුව අපි නෙමෙයි බිල් ලියලා දෙන්නේ. ඒත් අපේ බිල් පොතේ බිල් පිළිවෙලට තමයි කැඩෙන්නේ. අන්න ඒකත් පොඩක් මතක තියාගන්න. ඔයාලට සමහරවිට ඕක අවශ්‍ය වෙයි ගානක් හදනකොට. මට ඒක කියන්න බෑ කොයිලාට දෝනේ වෙන්නේ කියලා. සමහරලාට ගානක් හදන්න ඕක අවශ්‍ය වෙයි. සමහරට ඊළඟ ගාන හදන්නම අවශ්‍ය වෙන්නත් පුළුවන්. අය බලමු මේක. ඒතර මතක තියාගන්න ගැනුම් ඉන්වොයිස් වල අංක පිළිවෙලින් නැහැ. ඇයි ඒ? එක එක්කෙනාගෙන් නම් දෙන්නේ. නමුත් විකුණුම් ඉන්වොයිස් අපිනේ දෙන්නේ. එහෙනම් පිළිවෙලට තියෙන්නේ. හරි. එහෙනම් අපි යමු ටියුට් එකට නෙමෙයි අච්චුපතට යන්න. අච්චුපතේ මේකේ එක ගානක් තියෙනවා. ටියුට් එකෙත් මේකේ එක ගානයි තව තියෙන්නේ. ක්‍රියාකාරකම් අංක 3. ක්‍රියාකාරකම් අංක 3 බලන්න. නිර්මලි පිටු අංක ගත්තොත් එහෙම 140 පිටු අංක 140 ක්‍රියාකාරකම් අංක 3. බලන්න අපිට දීලා තියෙන නිර්මලීගේ ව්‍යාපාරයේ මූලාශ්‍ර ගොනුව පහත දැක්වේ කියලා අපි ඔන්න මූලාශ්‍ර ලේඛනයක් තමයි දීලා තියෙන්නේ. තව ලේඛන මම හිතන්නේ එකක් දෙකක් දීලා තිබ්බා. මෙතන තව ලේඛන දෙකක් දීලා තියෙනවා. මෙතන හරි. අපෙන් අහලා තියෙන්නේ බලන්න මොකද්ද කියලා. අපුරුම් ජර්නලේ පිළිල කරන්න. දිනය ඉන්වොයිස් අංකය ගනුදෙනු කරු මුළු වටිනාකම ලෙජර් පිටුව. දැන් හිතන්න ඔයාට මේක පේපර් එක හදන්න කියලා. දැන් මේකේ විකුණුම් ජර්නලේ පිළිල කරන්න කියලා තිබ්බට ඔයාට පේපර් එකක දෙන්න පුළුවන් විකුණුම් ජර්නලය හදන්න කියන්නේ නැතුව ඔයාට විකුණුම් ජර්නලයක්ද මේක ගැනුම් ජර්නලයක්ද මේක කියලා හොයාගෙන හදන්න. එහෙම ආවොත් ඒ කියන්නේ දැන් මේ ගානේ තියෙනවා පහත ආකෘතියට අනුව විකුණුම් ජර්නලේ පිළිල කරන්න කියලා. නමුත් ඔයාට පේපර් එකේ මේ වගේ බිල් තුනක් දීලා දෙන්න පුළුවන්. මේ වගේ බිල් තුනක් දීලා කියන්න පුළුවන්
විකුණු මේ මූලික පොත අරගන්න කියලා. ඒ කියන්නේ අනිවාර්යෙන් ගැනුම් ජර්නලය හරි විකුණුම් ජර්නලය හරි. ඔයා කොහොමද හොයාගන්නේ? හොයාගන්න ක්‍රම දෙකක් තියෙනවා. කොහොමද හොයාගන්නේ? මට පුළුවන් නම් උත්තරයක් දෙන්න. ඔයා කොහොමද හොයාගන්නේ? මේක zoom out කරන්නද මම? ඔයගොල්ලෝ කොහොමද හොයාගන්නේ? මම වීඩියෝ එකත් පොඩ්ඩක් අයින් කරන්න. ඔව් ඉන්වොයිස් සංකේ දැන් මම කිව්වනේ. ඒක එකක් හරි. එකක් හරි ඔන්න. මොකද දැන් ඔයාලට බලන්න පුළුවන් එකක් ඉන්වොයිස් අංකයෙන්. බලන්න පුළුවන් දැන් බලන්න පළවෙනි එක 1820 මේ 1820. ආයි ඊළඟ 1821. ඊළඟ එක 1822. අනිවාර්යයෙන්ම මේක විකුණුම් ජර්නලයක් වෙන්න ඕන. අංක පිළිවෙලට එන්නේ විකුණුම් ජර්නල එකනේ. ඔයාලට එකක් ඔන්න පොයින්ට් එකක් ගන්න තියෙනවා. ඉන්වොයිස් අංකේ. තව එකක් කියන්න බලන්න. මම ඒක කිව්වනේ. අත්සන තියෙන තැන අනුව කියලා තව එකක් කියලා තියෙනවා. ඔව් ඉතින් ඒකත් කියන්න පුළුවන්. ඉතින් සුදේශ් කරුණා තිලක කියලා තියෙනවා. එහෙනම් ගැලුවොත් ඒක නම් ඉතින් එච්චර සාර්ථක නෑ. නමුත් ඒකත් හරි. තව එන තව කියන්න තව තියෙනවා ඉතින්. ඒකත් හරි. ඉතින් දැන් මෙතන හැබැයි මේ අත්සන කියන එක හැමතිස්සෙම හම්බෙන්නෙත් නෑ අපිට. තවම බලමු. නෑ. එක මුදල් වට්ටමක් දීලා තියෙනවා කියලා ගන්න බෑ. මොකද දැන් මේ තුනේ මේ වට්ටම වෙනස්නේ එකකට එකක්. එකක 110යි අනිත් එකේ 105යි. ඒක නිසා ඒක හරියටම හරියන්නේ නැහැ. මොකද දැන් මෙතන පල්ලෙහා තියෙනවා නේද? ඔව්. මෙතන පල්ලෙහා දීලා තියෙනවා. ඒකත් හැබැයි එච්චර සාර්ථක ක්‍රමයක් නෙමෙයි මේ ගානේ හරි වුණාට. මේකේ බලන්න තව වැදගත් එකක් තියෙනවා. ඒකට වඩා වැදගත් එකක් තියෙනවා. ළමයි ව්‍යාපාරේ නම බලන්න. බලන්න දැන් අපේ ගාන දීලා තියෙන නිර්මලීගේ ව්‍යාපාරයනේ. ඒ කියන්නේ අපි ගාන හදන්නේ නිර්මලීගේ ව්‍යාපාරේ පැත්තෙන්නේ. බලන්න ගිලේ මොකද්ද නම කියලා. නිර්මලීගේ ව්‍යාපාරය. මේ බලන්න. නිර්මලීගේ ව්‍යාපාරය. දැන් ප්‍රධානික තමයි මේ මම දැන් කවුන්ට් කරන්නේ. ඒක තමයි ඔයගොල්ලෝ කියන්න ඕන එක. මේ බලන්න. ඊට පස්සේ රංජල් ලංකායි කට්ටිය අපේ නම අහලා ඉතින් අපේ නම ලියලා ඇඩ්‍රස් එක දාලා දෙනවද? නෑනේ. අපි ඕනෙම කඩේකින් බඩු ගත්තාම ඒගොල්ලන්ගේ නම තමයි උඩින්ම තියෙන්නේ. ඒ කියන්නේ මේ බිලක උඩින්ම යන්නේ හැමතිස්සෙම විකුණුම් කරුගේ නමයි, ඒ කියන්නේ විකුණන කෙනාගේ නමයි, ව්‍යාපාරයේ නමයි සමානද කියලා. දැන් නිර්මලීගේ බැරි වෙලාවත් මෙතන තිබ්බනම් දැන් අපේ ව්‍යාපාර විදිහට ගයාශාන් හරි මොකක් හරි ඒ කියන්නේ වෙන නමක් තිබ්බනම් කපිලා හරි තිබ්බනම් ඒක ගැනුම් ජර්නලයක් වෙන්නේ. ගැනුම් ජර්නලයේ ලියන ගැනුම් ඉන්වොයිස් එකක් වෙන්නේ. ඒකිනුත් බලන්න පුළුවන්. ව්‍යාපාරයේ නමයි බිලේ තියෙන නමයි සමානද කියලා. මේක ගැනුම් ජර්නලයක් නම් වෙන්නේ මෙන්න මෙතන නිල නම් ටික සමාන වෙනවා. මේ ගයාශාන් සෙන්ටර් මෙතන තියෙන ළමයි මෙන්න මෙතන තියෙන නිරූෂාන් සෙන්ටර් මෙතන තියෙන දිල්ෂාන් සෙන්ටර් මෙන්න මෙතෙන්ට එන්නේ සමාන නම් තුනක්. ගැනුම් ජර්නලයක් නම්. එහෙමත් ගත්ත හැකියි. ඔව් මම මයික් එක ඕෆ් කරා. මයික් එක ඕෆ් කරා. සෝරි මේ එතකොට මේ අර එක එක සද්ද කට්ටිය මේ මයික් ඔන් වුණා දෙතුන් දෙනෙක්ගේ ඒක නිසා මයික් ඕෆ් කරලා දැම්මා. මියුට් කරා මම ඔයගොල්ලන්. කමන්නේ ඔය දැන් කිව්වනේ උත්තර ටික. හරි ඉතින් NI ක්‍රම ටික තමයි තියෙන්නේ. එතකොට දැන් මම ක්‍රම දෙකයි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලෝ ක්‍රම ගොඩක් කිව්වා ගොඩක් අය. නමුත් ළමයි අර සම්මත ක්‍රම දෙකයි තියෙන්නේ ඇත්තටම. එකක් තමයි මේ අපේ ගාන හදන ව්‍යාපාරයේමද බිලේ උඩම තියෙන්නේ. එහෙනම් මේක විකුණුම් ජර්නලයක්. බැරිලාත් මේ ගාන හදන ව්‍යාපාරය නම් මේ මෙතන තියෙනවනේ මේ ගයාශන් සෙන්ටර් කියන තැන තියෙනවනම් මේක ගැනුම් ජර්නලයක්. මේවා අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් ලියා ගන්න. මම මේවා වෙනම ලියන්න දෙන්නේ නැහැ. මොකද මේවා අර භාවිතයත් එක්ක ඉගෙන ගන්න දේවල් මිසක් අපි සාමාන්‍යයෙන් තියරිය කතා කරන කරුණු නෙමෙයි. අපේ ව්‍යාපාරයේ නම මෙන්න මේ බිලේ උඩම තියෙනවනම් විකුණුම් ජර්නලයක්. විකුණුම් ජර්නලය නම් මම මේ රවුමක් දාන තැන තියෙනවනම් ඒක ගැනුම් ඉන්වොයිස් එකක්. එහෙම තමයි හොයන්නේ. නැත්නම් අංක වලින්. අංක පිළිවෙලට තියෙනවා නම් විකුණුම් ඉන්වොයිසි. අංක පිළිවෙලට නැත්නම් ගැනුම් ඉන්වොයිසි. හරිනේ. එන්න අපි මේ ගාන හදමු. රූල් 5ක විකුණුම් ජලයක් ගෙවුවා නම් ඇති. රූල් 5ක විකුණුම් ජලයක් ගෙවුවා නම් ඇති. හැබැයි ලියනකොට අපි මාතෘකාව ලියාගමු. ගාන හදන්න කලින් විකුණුම් ජලය කියලා.
පෝල් 5ක් තිබ්බ නැති. පෝල් 5ක් තිබ්බ නම් ඇති. දිනේ ඉන්වොයිස් අංකය ගැනුම්කරු මුළු වටිනාකම ලෙජර් පිටුව. හරි. ඊට පස්සේ අපි මේකේ තොරතුරු ටික බලලා දාගමු. දැන් බිල් කියවන්නෙම දැනගන්න වෙනවා. බලන්න මේකේ තියෙනවා. එතකොට දැන් අපේ නමම ලියන්නේ නැහැ. දැන් උඩම තියෙන්නේ භාණ්ඩ විකුණන කෙනාගේ නමනේ. අපේ කඩේ නමත් නිර්මලී. එහෙනම් ඔයගොල්ලෝ ගැනුම්කරුගේ නමට නිර්මලී කියලා ලිව්වොත් වැරදි. ගැනුම්කරුගේ නම ලියන්නේ මේ පල්ලෙහා. මෙතන මේ තියෙන ගැනුම්කරුගේ නම. එතකොට බලන්න මේකේ දිනේ බලන්න මුලින්ම 3.2. දිනේ තියෙන්නේ 3.2. ඔයා දිනේ දාගන්න 3.2 කියලා. ඊට පස්සේ ඉන්වොයිස් අංකය බලන්න. ඉන්වොයිස් අංකය තියෙනවා මේ උඩ මේ අංකය කියලා තියෙන 18.20. ඊට පස්සේ ගැනුම්කරුව බලන්න. ගැනුම්කරු කවුද කියලා. ගයාෂාන් සෙන්ටර්. ගැනුම්කරු තියෙන්නේ මේ පල්ලෙහා. ගයාෂාන් සෙන්ටර්. ගයාෂාන් වෙන ගයාෂාන් කියලා ලියුනේ. ගයාෂාන් සෙන්ටර්. ඊට පස්සේ වටිනාකම විදියට දාන්නේ ශුද්ධ වටිනාකම. ශුද්ධ වටිනාකම තමයි මේ වට්ටම අඩු කරාට පස්සේ ගන්න මේ. අඩු කළාට පස්සේ මේ යටින් ඉරි දෙක දාලා තියෙන්නේ ශුද්ධ වටිනාකමට. මේක තමයි දාන්නේ 4,50,000යි. 4,50,000 මේක තමයි ශුද්ධ වටිනාකම. ඊට පස්සේ තියෙනවා නිලූෂාන් සෙන්ටර් 3.16 18.21 3.16 නේ තිබ්බේ 3.16 18.21 නිලූෂාන් 3.16 18.21 නිලූෂාන් සෙන්ටර් ඒකේ ගාන කීයද දාන්න 1,14,000යි ඊට පස්සේ තව බිලක් තිබ්බා 3.18 1,022 දිල්ෂාන් සෙන්ටර් 1,06යි මට එකතුවකුත් එවලා තියෙනවා මට එවලා තියෙනවා කීයද මන්ද ඒක 1,900යි 11,11,900ක් කියලා මට උත්තරයක් එවලා තියෙනවා බලමු මේක එනවද කියලා ඔව් 11,19,000ක් මට එවලා තියෙන උත්තරේ වැරදි කාලේ
ඔව් විකුණුම් වෙනවා 11,19,000. ඊට පස්සේ මාස අන්තිම දිනේ දාලා ලියන්න විකුණුම් ගිණුමට බැර කළා කියලා. හරි ඊට පස්සේ කරන්න තියෙන්නේ ගිණුම් ටික ගහලා ගිණුම් ඕනේ 4ක්. ගයාචාන්, නිලූචාන්, දිලිචාන්, විකුණුම්. ගිණුම් 4ක් ගහලා මේක සටහන් කරගමු. එකයි එකයි 3යි 4යි. හරි මේකේ අඩුපාඩු තියෙන අය ලියාගෙන ගිණුම් ටික ගහ ගන්නකො එතකල් මම මේක ස්ක්‍රීන් එකට දාලා හරි මේක ස්ක්‍රීන් එකට දාලා මම ඔයගලන්ට පොඩ්ඩක් පෙන්නන්න පේපර් එකකට යන්න. මම පේපර්ස් 3ක් විතරක් ගන්න 2020යි 19යි 18යි විතරක්. හරි අපි මේ ගාන හදලා අවසන් කරලා ඊට පස්සේ මේක පේපර්ස් වල බලමු. හරි දැන් ඔයගොල්ලෝ මේ ගානේ අපි සටහන් කර ගැනීම කරමු. බැර පැත්තට යන්නම් දිනේ දා ගන්නම් 3.31 ණය ගැති කියලා. ණය ගැති ගිණුම් කියලා 11,19,000ක් දා ගන්න. ඔන්න දාගත්තා. ඔය විදිහට දාගත්තා ඔන්න. හරි ඊට පස්සේ එක් එක් ණය ගැතිය අර කරගමු. ගයාශාන් සෙන්ටර්. අර කරගමු 3.2 විකුණුම් කියලා 4,50,000. ඊට පස්සේ නිලෝෂාන් සෙන්ටර් කියලා හර කරමු. තුනයි 16 විකුණුම් කියලා 1,14,000. හරිනේ ඊට පස්සේ දිල්ෂාන්ට ණයට විකුණලා තියෙනවා 3.18 ලක්ෂ 6. ලක්ෂ 6ක් මේ විදියට. විකුණුම් ගිණුම නම් බැර කළා ණයගැති ගිණුම් කියලා 11,19,000ක් එක් එක් ණයගැති ගිණුම හර කරගත්තා විකුණුම් කියලා. හරියට මේ නම් මෙහෙම ලියන්න.
මේක ලියාගෙන ඉවර නම් අපි පොඩ්ඩක් යන්න පේපර්ස් පැත්තට. අපිට තව ටියුට් එකේ ටිකක් කතා කරන්නත් තියෙනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මැසේජ් එකක් දැනට දාන්න. හරිනේ. ආ ලියා ගන්න ඕන නම් කවුරු හරි කෙනෙක් මට පොඩ්ඩක් කියන්න මැසේජ් එකක් දාන්න. මම පොඩ්ඩක් යන්නම් මේකේ පාස් පේපර් පැත්තට පොඩ්ඩක්. ඒක පොඩ්ඩක් පෙන්නලා ඉන්න. එතකොට කවුරු හරි කැමති නම් පාස් පේපර් හදනවා නම් එයාට හදන්න පුළුවන් නේ. දැන් chance එක තියෙනවානේ. මම 2020 න් පටන් වර්ණයකින් කොහොමත් එකක් වගේ එනවා. ඒක එන්නේ සාමාන්‍යයෙන් 16 17 20 ගණන් වගේ එන්නේ. 16 17 නෙමෙයි 20 ගණන් 30 ගණන් විතර එනවා. මේ තියෙන බලන්න ප්‍රශ්න අංක 27 ඔයගලන්ට පේනවද ස්ක්‍රීන් එකේ? මේක පැහැදිලි නම් නෑ ටිකක්. වෙළඳ ව්‍යාපාරයක් විසින් එකක් 400 බැගින් ගන්නා ලදී. ඒ කියන්නේ 400 ගාන කිරිපිටි පැකට් 50ක් 10%ක වට්ටමකටත් ණයට ගත්තලු. මාසයකට පෙර මුදල් ගෙවන්නේ නම් 5%ක. මේ જાති එකක් ඔයගලගේ මුදල් පොතේ පාඩමේ ටියුට් එකේ මම දාලා තිබ්බා. මාසයකට පෙර මුදල් ගෙවලා මෙතන මේ 5% වට්ටම මොකක්ද කියලා දීලා නැහැ. මේක මුදල් වට්ටමක් වෙනවා. මොකද වෙළඳ වට්ටම් දෙකක් තියෙන විදියක් නැහැ. එකක් ණයට විකුණනකොට අඩු කරලා. ඒක වෙළඳ වට්ටම. ඊට පස්සේ සල්ලි ගෙවනකොට අඩු කරන්නේ මුදල් වට්ටම. ගැනුම් ජල වල තියෙන විදිය. එතකොට ඔයා දැනගන්න ඕනේ අපි එකක් 400 ගානේ කිරිපිටි පැකට් කීයක්ද විකුණන්නේ? ඒතකොට කිරිපිටි පැකට් ගන්නේ 50යි. ඒ කියන්නේ 400 ගානේ 50යි ගන්න. 110ක් අඩුත් කරනවා. අපෙන් අහලා තියෙන්නේ ගැනුම් ජර්නලයේ සටහන් කරනවාගේ. එතකොට බලන්න 400 ගානේ 50ක් කියන්නේ කීයද? 0.3යි 4 රපා 20යි. ඒකෙන් 110ක් කියන්නේ 2000යිනේ. ඒ කියන්නේ 18000යි. මට උත්තරත් එවලා තියෙනවා වගේ මෙසේජ් එකක් තියෙනවා බලන්නම්මා. උත්තරය අංක 2. ගැනුම් ජර්නලයේ සටහන් කරන්නේ වෙළඳ වට්ටම අඩු කරාට පස්සේ ඒක. මට ඉවර තියෙනවා 17100යි කියලා. 17100 නෙමෙයි ගැනුම් ජර්නලයේ සටහන් කරන්නේ වෙළඳ වට්ටම අඩු කරාට පස්සේ ගන්න. මේ තියෙන්නේ මුදල් වට්ටම මේ මාසයකට පෙර මුදල් ගෙවන්නේ නම් 105කුත් අඩු කරනවා. ඒක වැඩක් නෑනේ. අහලා තියෙන්නේ ගැනුම් ජර්නල ලියන්නේ කීයද කියලා. ගැනුම් ජර්නල ලියන්නේ වෙළඳ වට්ටම අඩු කරාට පස්සේ එක. ඉතින් බලන්නකෝ මේකේ සාමාන්‍ය තියරියෙන් අහලා තියෙන්නේ. ආයේ මේකේ සෙකන්ඩ් පාර්ට් එකට යන්න. ආයේ දෙවෙනි කොටසේ. ආයේ මේකේ ප්‍රශ්න තියෙනුනේ පස්වෙනි දෙවෙනි පේපර් එකේ දෙක කොටසේ මේ තියෙන්නේ දෙවෙනි පේපර් එකේ එක කොටස. අපි යන් දෙක කොටසට. දෙක කොටසේ පස්වෙනි ප්‍රශ්නේ තමයි මේක වැටෙන්නේ. දෙක කොටස. පස්වෙනි එකේ උන තියෙනවා නැද්ද පස්වෙනි එකේ? ඒකේ තියෙන්නේ මුදල් පොත. මේක ගැනුම් ජර්නල විකුණුම් ජර්නල නෑ. 2020 පේපර් එකේ. 2020 පේපර් එකේ මුදල් පොතක් තියෙන්නේ. ලේසි එක. නේ? නිකන් මුදල් පොතක්, පොඩි මුදල් පොතක්. ඔව්. මන්දකද මම අර ඔයගලගේ හැමදාම කියවුව පෞගේ ටිකේ මුදල් පොතක් තුලින් දිත්තකාරයක් හිට වෙනවා කියලා. දිත්තකාරයක් වෙනවා කියලා ඒක තමයි අහලා තියෙන 6 වෙනි ප්‍රශ්නේ. මුදල් පොත තුලින් ඉටු කරන කාර්යයන් දෙකක් ලියන්න. දිත්තකාරය අහලා තියෙන්නේ. හරි. ඔය බැංකු ප්‍රකාශනකුත් තියෙන ඔයගලන්ට මේකත් හැදුවා ඒක ඕනනම් මේ. හරි. අපි යමු 2019කට. 19 පේපර් එකේ ගත්තොත් ඒකේ 30 ගණන් වල ප්‍රශ්නයක් ඇති. මේකේ මේ 22ත් හැදුවා ඒකේ වගේ. බලන්නකෝ මේ. ඒක පස්සේ බලමු ඕනේ. මේ බලන්න 26 වෙනි ප්‍රශ්නේ. සුමුදුගේ ව්‍යාපාරයේ ජනවාරි මාසය සඳහා පිළිලව වටිනාකම ලෙජර් පිටුව අපිට A B කියලා අකුරු දෙකක් දීලා තියෙනවා. ඉහත විකුණු කරන්නේ A හා B යන ස්ථාන වලට අදාළ නිවැරදි යෙදු. සාමාන්‍යයෙන් A කියන්නේ මේ එකතුවනේ. එකතුව ඉස්සරහින් දාන්නේ මාසයේ අන්තිම දිනේනේ. එහෙනම් 1.31. ඊට පස්සේ මෙතන ලියන්නේ මොකක්ද? විකුණුම් ගිණුමට බැර කළා. එහෙනම් උත්තරය අංක 4. බලන්න කොච්චර ලේසිද කියලා. උත්තරය අංක 4. 1.31 විකුණුම් ගිණුමට බැර කළා. ආයෙත් දෙවෙනි කොටසට යන්න. බහුවර්ණකේ කොහොමත් අර මූලාශ්‍ර ලේඛන සම්බන්ධ කරලා එකක් එනවා. ආයේ පස්වෙනි ප්‍රශ්නට වගේ තමයි එන්නේ දෙවෙනි පේපර් එකේ. ඒකේ අහලා තියෙන්නේ සුළු මුදල් පොත. ඉතින් කලින් එකේ අහලා තිබ්බේ මුදල් පොත මේකේ අහලා තියෙනවා සුළු මුදල් පොත. මේ තියෙන්නේ 2019 එක. හරි. ඊට පස්සේ ඉතින් 2018ට ගිහිල්ලා බලමු. මෙතෙන් 18 පළවෙනි පේපර් එක. මේකෙත් 20 ගණන් වල 30 ගණන් වල වගේ එකක් ඇති. නෑ වගේ කියන. මේකේ දාලා තියෙන වෙන එකක් ඉන්නකොයිද? අයිතිකරු අතිරේක ප්‍රාග්ධනයක් ඇදීමට දාලා තියෙන්නේ. ඔව් මේකේ එකෙන් දාලා නෑ. මොන්න 2018 පේපර් එකේ නම් ඔන්න පස්වෙනි ප්‍රශ්නේ
හතරවෙනි කොටස විදියට පස්වෙනි ප්‍රශ්නේ හතරවෙනි කොටස විදියට දාලා තියෙනවා ගෑනුම් ජර්නලයක් නේ. තුෂාරගේ සිල්ලර වෙනද ව්‍යාපාරය 2018 මැයි මාසයේ සිදු ගණතුරු කිහිපයක් පාත් දැක්වේ. ඔන්න ගණතුරු 4ක් ගැනීම ඉන්වොයිස් සංකේත තියෙනවා වෙළඳ වට්ටමක් තියෙනවා. ඉතින් ඔය අඩු කර කර දාන්න තියෙනවා. දාලා අහලා තියෙනවා ගෑනුම් ජර්නලයේ තොරතුරු ලෙජර් ගිණුමට පිටපත් කරන්න කියලා. ඉතින් ඕක තමයි අපි කළේ. ඉතින් අර එක එක අවුරුදු වල මේ ගෑනුම් ජර්නලෙම අහලා තිබෙන්නේ නැති උනාට මූලික පොත් වලට දාලා ප්‍රශ්නේ අහලා තියෙනවා. ඔයාලට දැකින්න තියෙන දැන්. ඒතකොට 2020 මුදල් පොත 2019 සුළු මුදල් පොත 2008 ගෑනුම් ජර්නලයේ 2007 සමහරවිට ඒකට විකුණුම් ජර්නලයේ තියෙන්නේ. මට මතක නැහැ ඉතින්. එහෙම තියෙන්නේ නැති. හරි. ඉතින් අපි ওই විදිහට තමයි මේ જાතිය ගානක් හදන්නේ. අමාරු නෑ සාමාන්‍යයෙන් මේ පෙපරේ තියෙනවා නම්. හරි අපි ටියුට් එකට යන්න. ඊට පස්සේ තියෙන ප්‍රශ්නාංක 9 බලන්න. ජයරුවන් ගාමන්සි ගිණුම් ලිපිකරු විසින් 2010 කියලා ඔන්න දීලා තියෙනවා ඔන්න මුලාශ්‍ර ලේඛන දෙකක්. මේකත් ඔයා කල්පනා කරලා බලන්න මේක ගැනුම්ද විකුණුම්ද කියලා එහෙම බලලා ඔයා හදන්න අවශ්‍ය වන්නේ ජයරුවන් ගාමන්සි මූලික පොත්. සාලෙජර කියන මූලික පොත් කිව්වහම මේක ගැනුම් ජර්නලයේද විකුණුම් ජර්නලයේද කියලා කල්පනා කරලා බලලා ගැනුම් නම් ගැනුම් එක ගන්න විකුණුම් එක නම් විකුණුම් එක ගන්න. රූල් තුනක් තිබ්බනම් ඇති. මොකද බිල් දෙකයිනේ තියෙන්නේ. රූල් තුනක් තිබ්බනම් ඇති. රූල් තුනකින් ගන්න. එහෙනම් මේක හොම්වර්ක් එකක්. ප්‍රශ්නාංක 9. ඊට පස්සේ ඉන්න ප්‍රශ්නාංක 10ට විකුණුම් ජර්නලයක් කියන්නේ කුමක්ද කියලා අහලා තිනවා. අපි එතන නිර්වචන ලියා ගමු. මෙතන ලියා ගන්න මම මේ දැන් කියන නිර්වචනේ මම ආයේ අර මුල කිව් එක නැතුව චුට්ටක් වෙනස් කරලා දෙන්නම් තව එකක්. මම අර මුල කිව් එක නැතුව වෙන එකක් දෙන්නම් ටිකක් වෙනස් කරලා. නැවත විකිණීමේ අරමුණින් ඇති භාණ්ඩ 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 ණයට විකුණුම් නැවත විකිණීමේ අරමුණින් ඇති භාණ්ඩ ණයට විකුණුම් මුලින්ම සටහන් කරනු ලබන මූලික පොත මුලින්ම සටහන් කරනු ලබන මූලික පොත නැවත විකිණීමේ අරමුණින් ඇති භාණ්ඩ ණයට විකුණුම් මුලින්ම සටහන් කරනු ලබන මූලික පොත වෙළඳ භාණ්ඩ කතාවම තමයි ඉතින් ඔබ දෙන්නත් පුළුවන් නැවත විකිණීමේ අරමුණින් ඇති භාණ්ඩ ණයට විකුණුම් මුලින්ම සටහන් කරන ප්‍රශ්නාංක 11 විකුණුම් ජර්නලයක ගනුදෙනු සටහන් කිරීමට දාල මූලාශ්‍ර ලේඛනය විකුණුම් ඉන්වොයිසිය විකුණුම් ඉන්වොයිසිය විකුණුම් ඉන්වොයිසිය විකුණුම් ඉන්වොයිසිය ප්‍රශ්නාංක 12 විකුණුම් ජර්නලයක සටහන් නොකරන ගනුදෙනු අපිට විකුණුම් ආයේ වෙළෙඳ නොවන භාණ්ඩ ඒ කියන්නේ මේකට ජංගම නොවන වත්කම් කියලා කිව්වත් කමක් නැහැ. ජංගම නොවන වත්කම් ණයට විකුණුම්. වෙළෙඳ නොවන භාණ්ඩ නැත්නම් ජංගම නොවන වත්කම් ණයට විකුණුම්. ඒ කියන්නේ ඉඩම් ගොඩනැගිලි වගේ දේවල්. හැබැයි හැමතිස්සෙම අර ව්‍යාපාරේ නම් බලන්න මට ඒකෙන් ගානක් ඔයගලන්ට පෙන්වන්න හම්බුනේ නැහැ පේපර් එකක්. නමුත් ඕකෙනුත් එනවා. ඒ කියන්නේ ලීබඩු විකුණන ව්‍යාපාරයක ලීබඩු ණයට විකිණීම. ඒක විකුණුම් ජර්නලයක එන්නේ. ඒ හැර සාමාන්‍ය පොඩි කඩේක ලීබඩු ණයට වික්කොත් එහෙම ඒක එන්නේ නෑ විකුණුම් ජර්නලයට. ඒක ජංගම නොවන වත්කමක් වෙනවා. අනිත් වගේ වෙනස පොඩ්ඩක් හඳුන ගන්න. ව්‍යාපාරයත් එක්ක ව්‍යාපාරයේ වෙළඳ භාණ්ඩ මොනවද කියලා හඳුන ගන්න. බලන්න පහත එක් එක් ව්‍යාපාර වර්ගයේ ණයට ගැනුම්. මොකද්ද මට ණයට ගැනුම් කියන්නේ මම මොකක් හරි කිව් එකක් වැරදිද එකක්ද? ප්‍රශ්නාංක 13 පහත එක් එක් ව්‍යාපාර වර්ගයේ විකුණුම් ජර්නලයේ සටහන් කරන ගනුදෙනු බැගින් දක්වන්න. ලීබඩු වල විස්තරක ලීබඩු ණයට විකුණුම්. සිල්ලර වෙනද සැලක සිල්ලර භාණ්ඩ ණයට විකුණුම්. පරිගණක කල ව්‍යාපාරයක පරිගණක ණයට විකුණුම්. වාහන විසලක වාහන ණයට විකුණුම්.
ඔව් 12ට ඒකත් හරි. නිමත් හරි. ඔව් සටහන් නොකරන ගණතුන කිව්වම ඉතින් මම ඔය කිව්වේ සාමාන්‍යයෙන් හිතලා ඕගොල්ලන්ට ඉතින් ඔය හැර ප්‍රාග්ධනයේදීම බැංකු ණය ගැනීම අත්පිට ගැනුම් මේවත් ලියන්න පුළුවන්. ඉතින් ඒක ගාණක් නෑ. මම අර කිව්වේ අර ඕගොල්ලෝ බොහෝ විට වරද්දන පොයින්ට් වලින් අරගෙන විකුණුම් ජනය සටහන් නොකරන ගණතුන තමයි මම කිව්වේ. ඒ හැර ඕගොල්ලන්ට වෙන දේවලුත් ලියන්න පුළුවන්. දැන් අත්පිට ගැනුම් ලියන්නෙත් නෑ. බැංකු ණය ගත්ත ඒවා ලියන්නෙත් නෑ. ඒ වගේවත් හරි. නමුත් අර මෙතනදී මම ආසන්නයෙන්ම යන ඕගොල්ලෝ වරද්දන වගේ පොයින්ට් වලින් අරන් තමයි ලියුවේ. බලන්න මම මෙතනත් දාලා තියෙන ප්‍රශ්න අංක 14 විකුණුම් ජර්නලෙන් දිත්තකාරයක් ඉටු වේද කියලා. මම ඔයගලට අදත් කියන්නම් දිත්තකාරයක් ඉටු කරන මූලික පොත් තුනයි තියෙන්නේ. මුදල් පොත, බැංකු ගිණුම, සුළු මුදල් පොත. ඒ තුන හැර වෙන කිසිම මූලික පොතකින් දිත්තකාරයක් ඉටු වෙන්නේ නැහැ. දිත්තකාරය කියලා කියන්නේ මූලික පොතක කාර්යයි, ලෙජර් ගිණුමක කාර්යයි. දැක්කනේ අර පේපර් එකක දාලා තිබ්බා මුදල් පොතෙන් ඉටු වෙන දිත්තකාරය මොකද්ද කියලා. හරි. ඒතකොට මෙතන අපි ලියාගමු. දිත්තකාරයක් ඉටු නොවන අතර දිත්තකාරයක් ඉටු නොවන අතර මූලික පොතක කාර්ය පමණක් විකුණුම් ජර්නලයෙන් ඉටුවේ. මූලික පොතක කාර්ය පමණක් විකුණුම් ජර්නලය තුලින් ඉටුවේ. දිත්තකාරයක් ඉටු නොවන අතර මූලික පොතක කාර්ය පමණක් විකුණුම් ජර්නලය තුලින් ඉටුවේ. දිත්තකාරයක් ඉටු නොවන අතර මූලික පොතක කාර්ය පමණක් විකුණුම් ජර්නලය තුලින් ඉටුවේ. දිත්තකාරයක් ඉටු නොවන අතර මූලික පොතක කාර්ය පමණක් විකුණුම් ජර්නලය තුලින් ඉටුවේ. හරි ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන පොදු ජර්නලය. අපි ඒක අනිත් පස්සේ කතා කරමු වෙලාවත් හරිනේ. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වෙන්න කියලා කියන ඉන්න. එහෙනම් හැමෝම පරිස්සමින්